දෛ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද සඳුදාවක් අඟහරුවාදාවක් ඉතින් අද විශේෂයකට තියෙනවා මේ අද අපේ පොය දවස. ඉතින් පොය දවස නිසා අපි ඇත්තටම 7යි කාලට ලංකාවේ වෙලාවෙන් රැස් වෙනවා පොය කරන්න. දැන් මේ වෙලාව 7:00යි අපි රැස්ුනේ නෑ. ඇයි කියලා වුත් කියන්නේ මේ ලයින් ගෲප් එකේ සාකච්ඡාවට අපි ඉඩ තියලා අපි පොය කරන කැලෙන්ඩරේ වෙනස් කරමු කියලා සංඝයාගේ තීන්දුවක් ගත්තා. මම හිතනවා ඒක ලයින් ගෲප් එකේ අයට තොරතුරක් වෙයි කියලා සතුටු කාරණාවක් වෙයි කියලා. මොකද මේ ලෝකෙම වගේ සම්බන්ධ වෙලා මේ කරගෙන යන වැඩේට නිස්සාරණ සංඝයාගෙන් ලැබිච්ච එක අනුග්‍රහයක් අගය කිරීමක් මේ සිද්ධ වෙන්නේ. ඒ අනුව අපි 7:00ට දැන් මේ රැස්ලා ඉන්නේ පුරුදු පරිදි කෙරෙන නිවනේ නිවීම ධර්මදේශනාවලිය පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කරන්නයි. මේකේ පැයක සාකච්ඡාවට පස්සේ අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් පුරුදු පරිදි අඟහරුවාදා කරන සාකච්ඡාව කරනවා. ඒකටත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ලයින් ගෲප් එකට, Zoom ගෲප් එකට, Mixlr කියයට ආරාධනා කරනවා. ඉතින් අද 14 ආමතුරුත් අපිට අවිල්ලා ඉන්නවා. ඒක මේ දකින්න බැරි. මොකද පින්ඩපාතේ තිබ්බොත් මැරුවත් නතර කරන්න බෑ. මේ දවස්වල ඉතින් කොරෝනා වෛරස් නිසා ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 9ක් විතර වගේ පින්ඩපාතේ කරලා තියෙනවා. 18ක් කරපු එක මේ අන්තිමට නැතර කෙරුවේ ස්වාමීන් දැන් නතර කරලා ඉන්නවා. ඒ මොකද මේ සංඝයාගේ පිළිබඳ සෞඛ්‍ය සම්පන්න භාවය ඒ ස්වස්ථතාව පිළිබඳ සලකලා. ඉතින් අපි සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි එදා අන්තිමතාවට අනිදසර විඥානයේ ඒ වගේ දේවල් ගැන කතා කරලා තියෙනවා. අපි ඉල්ලා හිටපු චන්ද්‍රරත්න ස්වාමීන්ගේ පුරුදු පරිදි ඒ නිවනේ නිවීමේ දානත කරපු තැන ඉඳලා ඉස්සරහට සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරන්නයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවේ නිවීම දේශනා මාලාව 15 වන දේශනය 328 වෙනි පිටුව. චතස්සෝ ඉමා භික්කවේ පබා කතමා චතස්සෝ චන්දප්පභා සූර්යප්පභා අග්ගිප්පභා පඤ්ඤප්පභා ඉමාකෝ භික්කවේ චතස්සෝ පබා එතදග්ගම් භික්කවේ ඉමාසං චතුන්නං පබානං යදිදං පඤ්ඤප්පභා. මහණෙනි මේ ප්‍රභාවෝ 4 දෙනෙහි. කවර 4 දෙනෙක්ද? චන්ද්‍ර ප්‍රභාව, සූර්ය ප්‍රභාව, අග්නි ප්‍රභාව, ප්‍රඥා ප්‍රභාව. මේවාය මහණෙනි ඒ ප්‍රභා 4. මහණෙනි මේ ප්‍රභා 4 අතුරින් මෙයම ශ්‍රේෂ්ඨය. එනම් ප්‍රඥා ප්‍රභාව. දැන් එතකොට අපිට පේනවා අර රූප අරූප මැකිලා යන්නේ මක් නිසාද කියලා. මේ ප්‍රඥාවේ තියෙනවා නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන විනිවිද යන ස්වභාවයක්. රූප පෙනෙනකොට රූපයත් එක්කම එතන හෙවෙනලිත් පෙනෙනවා. හෙවෙනලි පෙනීමෙන්ම පේනවා එතන සම්පූර්ණයෙන්ම අන්ධකාරය දුර වෙලා නැති බව. හැම පැත්තෙම ආලෝකයක් වැටෙනවා නම් හෙවෙනල්ලක් නැහැ එතන. ඒ ආලෝකයේ විනිවිද යන ස්වභාවයක් ඇති එකක් නම් එතන රූපයක් නැහැ. එතකොට රූපයත් අරූපයත් මුල් කරගෙනයි ලෝකයා සැපදුක් කියන දෙයක් තියෙන ලෝකයක සැපදුක් විඳින්නේ. එතකොට අපිට දැන් බාහ්‍ය සූත්‍රයේ ගාථාව අටුවා මගින් ඉවත් වුණාට මොකද ඊට වඩා සමහර විට අර්ථවත් විදිහට තේරුම් ගන්න පුළුවන්. අපි නැවතත් මේ ගාථාව ඒ නිසාම ප්‍රකාශ කරමු. යත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති න තත්ත සුඛා ජෝතಂತಿ ආදිච්චෝ නප්පකාසති න තත්ත චන්දිමා භාති තමෝ තත්ත න විජ්ජති යදාච අත්තනා වේදී මුනිමෝනේන බ්‍රාහ්මනෝ අත රූපා අරූපාච සුඛ දුක්ඛා පමුච්චති. සම්පූර්ණයෙන්ම ගාථාවේ අර්ථය අපිට දක්වන්න පුළුවනි මේ විවරණ ක්‍රමය අනුව. ඒ වගේම අපි සාධක වශයෙන් ප්‍රකාශ කරන්න ඕන දැන් අටුවාවේ ඉර හඳ තරු පිළිබඳව කරන විවරණය අඩුපාඩුව වැඩියක් පෙනෙන්නේ සාධක කීපයක් අපිට මේ ගාථාවෙන්ම උපටල දක්වන්න පුළුවන්. අටුවාවේ ප්‍රකාශ කළේ අර අනුපාදිශේෂ නිබ්බාන ධාතු නම් යම්කිසි ගූඪ තැනක පෘථග්ජනයින්ට තේරුම් ගන්න බැරි යම්කිසි গুপ্ত තැනක ඉර හඳ තාරකා ආදිය නැති බවයි මේ ගාථාවෙන් කියන්නේ කියලා. නමුත්
මේ ගාථාවේ ඇත්ත වශයෙන්ම යෙදලා තියෙන පද ඒ ක්‍රියාපද ඉරහඳ තාරකා නැති බව කියනවා නොවේ. ඊට වැඩිය යමක් කියනවා. න තත්ත සුඛා ජෝතಂತಿ. තරු දිලිසෙන්නේ නැහැ. තරු දිලෙන්නේ නැහැ. තරු ඇත්ත වශයෙන්ම නැත්නම් ඒකට වෙන පාලි වචනයක් යොදන්න පුළුවන්. න දිස්සanti. එහෙම නැත්නම් න විජ්ජanti ආදී වශයෙන්. පෙනෙන්නේ නැහැ. විද්‍යමාන වෙන්නේ නැහැ. ඉරහඳ ආදී පිළිබඳවත් ඒ විදිහට යොදන්න පුළුවන්. නමුත් මෙතෙන්දී යෙදලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ආලෝකය, එළිය විහිදීම, බැබලීම, දීප්තිය අඟවන ක්‍රියාපද කීපයක්. න තත්ත සුඛා ජෝතಂತಿ. එහි තරු දිලිසෙන්නේ නැහැ. ආදිච්චෝ න ප්‍රකාශති. සූර්යයා ප්‍රකට වන්නේ නැහැ. ප්‍රකටව ආලෝකය විහිදුවන්නේ නැහැ. න තත්ත චන්දිමා භාති. චන්ද්‍රයා සෝභමානව එළිය විහිදුවන්නේ නැහැ. මක්නිසාද මේවා නිකමට ප්‍රකාශ කරපු දේවල් නෙවෙයි. මේක ප්‍රීති වාක්‍යයක්. මේ කියාපු උදාන ගාථාව ගැඹුරු ප්‍රීති වාක්‍යයක්. අර ගූඪ ධර්මයක් ප්‍රකාශ කරන දෙයක් නොවේ. අපි කලින් නමුත් කියන වචනයක් ගැන විශේෂ අවධාරණයක් කළා. අර අටුවා විග්‍රහයේදී. දැන් ඒකේ වැදගත්කමයි අපි ඊළඟට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථාවේ තියෙන ඊළඟ ප්‍රහේලිකා පදයක් හැටියට අටුවාව ඉදිරිපත් කරලා තියෙන්නේ තමෝ තත්ත නවිජ්ජති කියන පදය. අන්ධකාරයක් එහි නැත. මේක අටුවාවට ලොකු ගැටලුවක්. අර විදිහට ඉරහඳ තාරකාත් නැත. ඉරහඳ තාරකා නැති නමුත් එතන අන්ධකාරයක්ද නැත. අපි මේ ප්‍රකාශ කළ නිෂ්ප්‍රභාවන ධර්මතාවට අනුව කල්පනා කරලා බැලුවාම කියන්න වෙන්නේ හාත්පසින්ම වෙනස් විවරණයක්. ඒ අනිදස්සන විඥානයේ ආලෝකයේ තිබෙන නිසාම ඉර හඳ තාරකා අප්‍රකටයි. නමුත් ඒක නොවේ. දැන් නිසා කියන එකයි යොදන්න වෙන්නේ. අර සබ්බතෝ පබ ස්වභාවයෙන් නිසායි එතන අන්ධකාරයක් නැත්තේ. අර තරු ආදිය දිලිසෙන්නේත් නැත්තේ. ඔන්න ඒ විදිහට අපට එතකොට මේ උදාන ගාථාවෙනුත් ඊ타මත්ම වටිනා කාරණා රාශියක් හෙළි වෙනවා. ඒ ධර්ම උපදේශයෙන් පමණක් නොවේ මේ ගාථාවෙනුත් අපේ මාතෘකාව වන නිබ්බාණය පිළිබඳව ලොකු එළියක් ලැබෙනවා. මේ නිබ්බාණ කියන එක මේ අනුපාදිශේෂ නිබ්බාණ ධාතු කියලා අටුවාව බොහෝ විට තෝරන මේ අරුම පුදුම තැන ඇත්ත වශයෙන්ම මේ අපේ හිතයි. මේ සිතේ ප්‍රභාස්වර බව දැක්වීමට බුදු පියාණන් වහන්සේ දුන් වචන කීපයක් මේ. ඇත්ත වශයෙන්ම ඒ ඵල සමවතේදී සිදුවන්නේ කුමක්ද? මෙතනදී අපි කලිමුත් මේක මතක් කරගෙන තියුණා මේක මේ මගේ මතය ප්‍රකාශ කිරීම. මෙතන මේ කියන මේ ප්‍රභාස්වරය කියලා කියන්නේ කාර්ත දෙන්නේ සුදු එළිය කියලා. ඉතින් මහසිසාරදෝ ස්වාමීන් වහන්සේ තර්ක කරනවා එහෙම සුදු එළියක් හිතේ නැහැ කියලා. ඒ නිසා හිතේ ප්‍රභාවක් සුදු එළියක් මෙතන එහෙනම් රූපකයක් විදිහට නැත්නම් නිදර්ශනයක් විදිහට තමයි දක්වන්න පුළුවන් කියලා. ආලෝකයක් තියෙනකොට ප්‍රභාවක් තියෙනවා. ඒක සුදු ආලෝකය තමයි. ආලෝකයේ හොඳටම රත් තත් ආලෝකයේ තව දිනු වෙච්චා ශ්වේත තත් ආලෝකේ බවටපත් වෙනවා. ඉතින් ඒක කියලා. නමුත් මෙතන මේ කියන්නේ එහෙම ප්‍රභාවක් හෝ සුදු ආලෝකයක් නෙවෙයි කියලා. මේ අර අටුවාව කියන එක මිච්ඡරම විවේචනාත්මකව බලන්නේ නැහැ මහසිසාරද. නමුත් යම් ප්‍රමාණයකට අටුවාව දෙන්න හදන දේ පිළිබඳව සැකමසුව බලනවා. ඊට ඉස්සරහට ගිහිල්ලා තියෙනවා ඥානන්ද ස්වාමීන් වහන්සේ. ගිහිල්ලා මේ සතර ප්‍රභාවන් ගැන කතා කරලා. නමුත් මේ දිගටම මට තේරෙනවා මොකද්ද අඩුවක් තියෙනවා කියලා. ඒ නිසා මම පැහිය වෙන්න හදනකොට මම අයියා වෙන්න හදනකොට මේ ප්‍රභාව කියන්නේ ප්‍රභවය කියන අදහස මම දැනුවා. ප්‍රභාව කියලා කියන්නේ ආලෝකයේ, ප්‍රභවය කියන්නේ යමක් ඇති කිරීමේ ශක්තිය, විභව ශක්තිය. ඒ නිසා හිතේ නිවන කියලා කියන්නේ ඕන දෙයක් ඇති කිරීමේ ශක්තිය. සූර්යය අපි ගන්නවා ආලෝකයේ ශක්තිය ගැන බලනකොට මූලික ප්‍රභාවය කියලා. සූර්යයාගේ වෙනල්ලක් නැහැ. ඒ නිසා යම් දෙයක් ප්‍රභාව වෙනවා නම් ප්‍රභවය නම් ඒ ප්‍රභාවයේ හේවණල්ලකින් නියෝජනය වෙන්නේ නැහැ. මොකද ඒක හැම දිශාවටම ආලෝකයේ පතුරන නිසා. ඉතින් ඒ අදහසට ප්‍රභව කියන මේ නිරුත්ති සහ ඇතුළට බහැලා මේක ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් නැතිකමද දන්නේ නැතිකමද මන් දන්නේ මට තේරෙන්නේ නැහැ ඒක. නමුත් මට හිතෙනවා අනිදස්සන විඥානය ගැන කතා කරනකොට අනිදස්සන නිබ්බාන සබ්බතෝ පබං කියලා තියෙනවා. හැමදීම ආලෝකයට වැඩිය හැම එකම ප්‍රභවය කියලා. ඉතින් මේක තමයි පස්සේ මේ බ්‍රහ්මන්ට ආරූඪ කෙරුවේ. බ්‍රහ්ම තමයි සියල්ලගේ මුල. එයා තමයි ඒක ඇති කරන කෙනා.
එයාට දෙකක් නැහැ හොඳ නරක කියලා. එයා තමයි සියල්ලෙම මුල. හැම තැනම ඉන්නවා හැම වෙලාවෙම ඉන්නවා. හැමදේම පටන් ගන්න එකකින් කියලා. ඉතින් ඒ අදහස බ්‍රහ්මයා කියන්නේ සියල්ලේ මුල කියන අදහස මේ ප්‍රභව හිත කියන්නේ හැමදේම මුල කියන එක ඒක පිරිසිදුම අවස්ථාව නිවන කියන එක ආගන්තුක උපක්ලේශ නිසා හිත පිරිසිදුකම වැහිලා තියෙනවායි කියන එක ඒක බුද්ධ ධර්ම පිළිගන්නවා. නමුත් මේ මූලික ශක්තිය ආත්මීයද අනාත්මීයද කියන එක විතරයි බුද්ධ ධර්මයි හින්දු ආගමයි අතර තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි මේ යන විග්‍රහය යන තාක්කල් හින්දු ආගමේ සහ බුද්ධ ධර්ම අතර අද්වෛතයේ කිසි වෙනසක් නැහැ. අපි දෙගොල්ලටම අත්වල කර බැඳගෙන යන්න පුළුවන්. නමුත් ඒකේ කියනවා ඒ බ්‍රහ්මන් තමයි මේකට දාන නම. බ්‍රහ්මන්ට තියෙනවා මේ නිර්ගුණ සහ සුගුණ තත්ත්ව. නිර්ගුණ තමයි මේ අනිදර්ශන විඥානය කියන්නේ කාටවත් පෙන්වන්න බෑ. නිදර්ශන කරන්න බෑ. හේවණල්ලක් නැහැ. ඇඟිල්ල දික් කළ කියන්න බෑ. පාටක් නැහැ, හැඩයක් නැහැ, ගඳක් නැහැ. මොකද ඒක සියල්ලේ මුල. නමුත් ඒක ආත්මීයයි. ආත්මීය වෙන්නේ ගුණ තත්ත්වයට එනකොට. නිර්ගුණ தත්ත්වය කතා කරන්න බෑ. මේ අපේ නිවන ඥානන්දහම ධාතුවේ විහිළු කරනවා. අපේ නිවනේ සෞපදිශේෂ නිර්වාණ ධාතුව අනුපදිශේෂ නිර්වාණ ධාතුව කියලා දෙකක් පෙන්නනවා. අනුපදිශේෂ නිර්වාණ ධාතුවේදී රහතන් වහන්සේ ඉන්නවා කතාවේ හැටියට. රහතන් වහන්සේට ඒ අභිඥා තියෙනවා. රහතන් වහන්සේට ඒ ගුණ තියෙනවා. නමුත් සෞපදිශේෂ වුණාට පස්සේ නිර්පදිශේෂ වුණාට පස්සේ රහතන් වහන්සේත් නැහැ. ඉතින් එතකොට මේ රහතන් වහන්සේගේ මරණය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා. මැරෙන්න ඉස්සෙල්ලා ඉන්න මරණ පස්සේ නැහැ කියලා. නමුත් දිගටෝ මේ දේ නැත ඉතනයි සර්වචනන්සේගේ දේශනා පුටා දක්වම ඥානසංශ වෙනවා. ජීවත් වෙද්දිත් රහතන් වහන්සේ සෞපදිශේෂව උන්වහන්සේ තුල කවුරුත් නැහැ. අර තාම තියෙනවා පත්වෙච්ච ගින්දරේ දඹු. නමුත් ගිනි දළු නගින්නේ නැහැ. ඉතින් ඒක තේරුම් අරගන්න අටුවාවටත් අපහසුයි. ඒක තේරුම් අරගන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ Hindu ආගම දරණයට. ඒගොල්ලන්ගේ මේ ආත්ම නිවන් දැකීමක් නැහැ. ඉතින් එන්නේ தত্ত্ব තමයි ගිය පාර දේශනාදී මම මතක් කරේ මෙව්වා සාමාන්‍ය බුද්ධ ආගමෙන් අයින් වෙලා තිබ්බේ අපේ අම්මලා තාත්තලා මරණ යුගයේ වෙනකොට. මේ අපිට සාකච්ඡා කරන්නත් බෑ කරන්නේත් නැහැ මේ කාලේ නැහැ. නමුත් මේ අමාරු අසීරු தত্ত্বය තමයි ඥානාරාම ස්වාමීන් අත තිබ්බේ. ඥානানন্দ ස්වාමීන් කුඩිය අරගෙන ඉදිරියට ගියේ ඒත් ලේසියකට නන් නෙවෙයි. ඊටාම දුෂ්කරතාවමෙන්ද. ඒක හරියට මේ බිම්මලක් පොළොව පලාගෙන එළියට එනවා වගේ පලාගෙන තමයි ආවේ. එදා ඉඳලම මේකට කෙනෙහිලි තිබ්බා. ඊට පස්සේ අපි මේ අද කතා කරන්නේ නිවනේ නිවීම කරලා මං හිතන්නේ අවුරුදු 1990 ගණන් වල තමයි මේක සිද්ධ වුණේ. 2020 ඒ කාලේ පුරාවටම මේක පැතිරිච්ච හැටි අද මේ පොතක් විදියට පුස්තකාල පොතක් විදියට අපි ළඟට එනකන් ගිය ගමනේදී ඥානানন্দ සාන්තේ ලොකු උත්සාහයක් කරා මේක මතු කරගන්න. නමුත් මම යෝජනා නොකලා නෙවෙයි ඥානানন্দ සාන්තේ මේ ප්‍රභා කියලා කියන්නේ ප්‍රභවය කියලා. ඒක ඥානසාංශේ ප්‍රසිද්ධ නැතුව ප්‍රතික්ෂේප කරා. ඒක ක්වොන්ටම් ෆිසික්ස් වලට එනකොට පේන්න තියෙනවා ඒ ප්‍රභවය මනුස්ස හිතේ තියෙනවා. මනුස්ස හිතේ ඕනම කෙනෙකුට හැමදේම කිරීමේ හැකියාව තියෙනවා. හැමදේම කිරීමේ පින තියෙනවා. එයා විහිං නාගමාණිකයා කස්තුබෙට්ටකින් වැහුවා වගේ මට පුළුවන් මෙච්චරයි කියලා මට බැරි දේවල් මොනවද කියලාවත් දන්නේ නැහැ. මට බැරි දේවල් දැනගත්ත දවසේ ඔක්කොම පුළුවන් දේවල් බවට පත් වෙනවා. ඉතින් භාවනාදී අපි කරන්නේ ඒ බැරි පැත්තට ටෝච් එක ගහලා බලනවා. පේන පැත්තට නෙවෙයි, තියෙන පැත්තට නෙවෙයි, ආස්තික පැත්තට නෙවෙයි, නාස්තික පැත්තට. දාලා බැලුවාම අපි ඔක්කොම සමානයි. ඒ තුල සියලු හැකියාවල් තියෙනවා. ඉතින් ඒ දේ බලන්න බෑ ජීවිත ආශාව නිසා. ඒ දේ බලන්න බෑ ඉත්ත භාවය නිසා. ඒ දේ බලන්න බෑ ජරාවට, ජාතියට, ව්‍යාධියට බය නිසා. ඉතින් ඒ ව්‍යාධි ජරා පැත්තක තියලා මේ ඉත්ත භාව කියන මේ ඇතිපැත්තට විතරක් අදිනකම වෙනුවට ඇතිපැත්තේ සාපේක්ෂව නැති පැත්ත බලන එක ඉතින් නාස්තිකවාදී කියලා කියනවා, උච්ඡේදවාදී කියලා කියනවා, බුදුරජාණන්සේට දොස් කියනවා, කුණු කියලා කියනවා, මේ මුස්පේන්තු ධර්මයක් කියලා කියනවා. මේ ඇති දේ සාපේක්ෂ කරගෙන නැති දේ බලන එක. ඒක හරියට පිකප් බෝඩ් එකේ පය දීලා අපි දුවන්න ගියාම ඔනියමා ගෙට් සෙට් කියලා ඒ බෝඩ් එකක් තියෙනවා. ඒ බෝඩ් එකට පය දීලා තමයි පනින්නේ අපි ඉස්සරහට. බෝඩ් එක නැතුවත් පනිනවා අපි. පිකප් බෝඩ් ඕන කරන ඔලිම්පික් ගහනකොට අපි දිනනකොට නිකන් දුවන්නේ. අන්න ඒකට පොළොවට ට්‍රස්ට් එක දීලා පොළවෙන්නේ අපි ගන්න ගැම්ම. අන්නේ ගත්තට පස්සේ ජවයෙන් ඉස්සරහට යනවා. ඉතින් අන්නේ ගැම්ම ගන්න පොළව අතහරිනවා කියන එක. ඒකම තමයි ඔය පෝල් වෝල්ට් එකෙත් පොළ විසි කරනවා කියන්නේ. ඉතින් ඒ සෙල්ලම ගූඪ කරගෙන ඒ සෙල්ලම කියලා දෙන්න බෑ කියලා. නමුත්
ක්වොන්ටම් ෆිසික්ස් වල ඒ සෙල්ලම කියලා දෙන්න තරමට නිව්ටන්ට වැඩිය පොඩ්ඩක් ඉස්සරහට ගියා අයින්ස්ටයින්. ගිහිල්ලා කිව්වා ඔය හැම ද්‍රව්‍යයක්ම ශක්තියක් වඩපත් කරන්න පුළුවන්. ඒක තමයි නියුට්‍රෝන බෝම්බ කියලා හදාගත්තේ. පරමාණු බෝම්බ ඉස්සෙල්ලාම නගාසාකි හිරෝෂිමා ගැහුවේ ඒක තමයි. ඕනම දෙයක් පිපුරුවොත් අසීමිත ශක්තියක් තියෙනවා. ඒ වගේම Taman ඇතුළට ගිහිල්ලා විග්‍රහ කරලා බැලුවොත් මේ සියලු සර්ව බලධාරීකම, ਸਰවඥකම හැමතැනම ඉන්න පුළුවන්කම මේකේ තියෙනවා. නමුත් අපි සැප හොයන්නේ පිටනේ. අනිංගනනේ සුඛෝපභෝග පරිභෝග වස්තු වලනේ. මේ ඇතුලේ තියෙන සැප කියලා බැලුවොත් ඇතුළට යනකොට පිට කට්ටේ ඇත්තටම කෙලෙස් වර්ගයක් තියෙනවා. ඇත්තටම දුස්සීලකම් ටිකක් තියෙනවා. ඇත්තටම කියනවා නම් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. නැත්නම් ඒක බොහොම ඩිංගිත්තයි තියෙන. ඒක ඇතුළට ගිය ගමන් මේ ප්‍රභාසරේ තියෙන්නේ. ඉතින් ප්‍රභාසරයේ තුල දැක්කත් ප්‍රභාසරයේ තුලට යන්නේ නැති වෙන්න හේතුව ඒකේ ඔක්කොම සමානයි. කෙලෙස් වල විතරයි වෙනස තියෙන්නේ. ඉතින් ඒ නිසා කාට හරි අපි ඔක්කොම මිනිස්සු නිවන් දැක්කත් නැතත් ඔක්කොම එකයි. සිල් කැඩුනත් තිබුණත් ඔක්කොම එකයි. මනුස්සකර මොකුත් වෙලා නැහැ කියන පැත්තෙන් බැලුවොත් අපි අතර කිසිම සමාව දෙන්න බැරි වැරද්දක් නැහැ. ඉතින් ඒක නිසා මේ ප්‍රභාව කියන එක ආලෝකයක් සුදු පාට ආලෝකයක් කියනකට වඩා ප්‍රභාවයක් කියන අදහසට මම කැමැති. මට ඒක එපිස්ටමොලොජිකලි නෙවෙයි කියන්නේ භාෂා විද්‍යාත්මකව මට විස්තර කරලා දෙන්න තරම් මගේ හැකියාවක් නැහැ. මම එච්චර ඉගෙන ගන්න නැහැ. නමුත් මට හිතෙනවා මේ ප්‍රභව කියන වචනේ ඔය ශූන්‍යතාව වගේම අනිදස්සන කියන වචනේ වගේම අතම්මේතාවේ කියන වචනේ වගේම හැංගිලා අවුරුදු 2600ක් කාලෙ ළඟට ආපු වචනයක්. ඒකේ ගැප්ගෙන තියෙන වචනයක්. අපි ඒකේ සමහනක් අර්ථ ඡායා විතරයි මතු කරගෙන තියෙන්නේ. මතු කරගත්ත ගමන් අටුවාචාරින් වංශලා අතර ගැටුමක් එනවා. ඒ මොකද ඒක තාම පිරිසුදු නැති නිසා. ඒක තාම සුද්ධ වෙලා නැති නිසා. ඒ නිසා අපි ඒක අපේ යුගයේ මෙහෙවරක් විදිහට තියාගනිමු. විවෘතව මේ ඥානන්ද ස්වාමීන් වහන්සේ අටුවාචාරින් වහන්සේ මහසීසඩ ස්වාමීන් වහන්සේ පෙන්වන පටු තීරු ඇරලා පළල් තීරුව දිගේ බලමු. මේ මනුස්ස හිත අනිදස්සන හිත ඒක ප්‍රභාවයක් හැමදේම ඇතු කිරීමේ ප්‍රභාවයක්. ඒ නිසා ਸਰබලධාරී දෙවියන් නැති කරන්නේත් මේ හිත තමයි. ඒ නිසා තමයි පිරිසුදු හිත පිරිසුදු කරගත්තොත් ඒක ਸਰබලධාරී දෙවියන්ට වැඩිය සර්වඥතා ඥාණයට වැඩිය වටිනවා කියන අදහස ඇතුව අපි ටිකක් කියවලා බලමු. ඇත්ත වශයෙන්ම ඒ ඵලව සමවතේදී සිදුවන්නේ කුමක්ද? ලෝකයා මේ අවට තියෙන දේ දකින්න පටු ආලෝක ධාරා 6ක් මගින්. ලෝකයා මේ අවට තියෙන දේ දකින්නේ පටු ආලෝක ධාරා 6ක් මගින්. ඇස් කන් නාසාදී ඒ ආයතන 6න්. ඒ වයින් පෙන්වන දේවල් ලෝකයා දකින්නේ. මේ ප්‍රඥා ප්‍රභාව උදා වුණාම යම්කිසි సంతානයක අර සලායතනේ නිරුද්ධ වෙනවා. ඒ සලායතන නිරෝධය දැන් අපි කියාපු වචන කීපයකින්ම ප්‍රකාශ කරන්න පුළුවන්. නාම රූප නිරෝධය, විඥාන නිරෝධය, සලායතන නිරෝධය මේ කොයි වචන වලින් කීවත් අර ප්‍රත්‍යක්ෂයමයි. මේ සලායතනේ නිරුද්ධ වුණාට මොකද? යම් කිසිවක් නොදකින්නවා නොවේයි එතන. ඒ දකින්න දේ තමයි ඔය ශූන්‍යත්වය. ලෝකයේ පිළිබඳ ශූන්‍යත්වය. ශුන්‍යෝ ලෝකෝ කියලා ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කරන්නේ අර කියාපු ලෝකයා ඇතෙයි කියලා හිතාගත්ත රූප ආදිය ඒ හැම එකක්ම ප්‍රඥාව හමුවේදී විනිවිද යනවා. ඒවා අප්‍රකට වෙනවා. අන්නේ විදියට ගත්තාම අපිට මේ බාහිය සූත්‍රයෙන් ධර්මකාරණා රාශියක් මතු කරගන්න පුළුවන්. ඊළඟට තවත් මේකට සමාලෝචනාත්මක වශයෙන් උත් යම්කිසිවක් ප්‍රකාශ කළොත් මේ සූත්‍රයේ අපට පෙනෙනවා ඇත්ත වශයෙන්ම අර ධර්මයේ ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහි පස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි කියන ඒ ෂඩ් ගුණය. අපි ඒකට ෂඩ් ගුණය කියලා කියමු. ඒ ගුණ 6 ඊ타ත්ම පුදුම අන්දමින් විදහාපාන සූත්‍රයක් තමයි මේ බාහිය සූත්‍රය. මීට කලින් දේශනාවකදී අපි උපමාවක් හැටියට දැක්වුවා උදෑසන හිරු රැසේ දිලිසෙන පිනිබිඳුවක්. බොහොම පොඩි උපමාවක්. වැලක හෝ කොළයක හෝ එල්ලෙන ඊතා කුඩා පිනිබිඳුවක් තුලින් සූර්යයාගේ දේදුණු වර්ණ සංකලනය දැකීම ඊ타ත්ම සීරුවෙන් කළ යුත්තක්. සූර්යයාට මුණ දාලා හිටගත්තු පමණින් එහෙම නැත්නම් ඉඳගත්තු පමණින් ඒ පිනිබිඳුව තුලින් සූර්යයාගේ ෂඩ් වර්ණය ඒ දේදුණු වර්ණ සංකලනය දකින්න බෑ. ඒ සඳහා යම්කිසි දෘෂ්ටි කෝණයක් ඕන. නියම දෘෂ්ටි කෝණය අනුව හරියට නිසි එල්ලේ අල්ලලා බැලුවොත් තමයි අර පිනිබිඳුව තුලින් දේදුණු වර්ණය දකින්න පුළුවන් වෙන්නේ. දේදුන්නක් පායනකම් ඉන්න ඕනෙත් නැහැ. ඒක තුලින් දකින්න පුළුවන් දේදුණු වර්ණය. හැබැයි හරි දෘෂ්ටි කෝණයක් තිබෙනවා.
ඒක තමයි සම්මා දිට්ඨිය. එතකොට මේ සම්මා දිට්ඨිය ඍජු කර ගැනීමට මේ ගැඹුරු සූත්‍රවල අර්ථ ප්‍රත්‍යවේක්ෂාවත් උපකාර වෙනවා. ගම්බීර සූර්තාර්ථ ප්‍රත්‍යවේක්ෂාව මේ සම්මා දිට්ඨිය හරිගස්ස ගන්න උපකාර වෙනවා. සම්මා දිට්ඨිය නැති තැන ශීලය සීලබ්බතේට නැඹුරු වෙනවා. සමාධිය මිච්ඡා සමාධියට ඇදිලා යනවා. ඇත්ත වශයෙන්ම සමහර විට කෙනෙක් අර හිරු දෙසට මූණලා ඉඳගත්තා වගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දිහාවට හැරිලා හිටියත් සරණ ගමන මාත්‍රයෙන් ලැබෙන දායාදයක් නොවේ සම්මා දිට්ඨිය. උත්සාහයෙන් සැලකිල්ලෙන් දියුණු කරගත යුතු දෙයක්. කෙලින් කරගත යුතු දෙයක්. කෙලින් කරගත යුතු දෘෂ්ටියක්. දිට්ඨිජු කම්ම කියලා එහෙමත් කියන්නේ. එතකොට කොයිතරම් කාලයක් බද්ධ පරයන්කේන්ම මේ බුද්ධ සූර්යයා දෙස බලාගෙන හිටියත් සමහර විට කෙනෙකුට අර ධර්මයේ ෂඩ්වර්ණය දකින්න බෑ. මේකයි ඔය සලායතන නිරෝධය අතර මේ පොත පුරාවට පැතිරිච්ච දෙයක් තියෙනවා. ඒ කොන් දෙක ඥානදසන විස්තර කරන සලායතන නිරෝධිච්ච මෙහෙමයි නිරාද වෙන්නේ නැතුව සාමාන්‍ය අතර මෙහෙමයි කියලා. ඉතින් මම දැක්කේ මේ අතරමැද වාර කීපයකින්ද නොදන්න කෙනා දන්න කෙනා බවට පත් වෙන්නේ කියන අනුපුබ්බ ප්‍රතිපදාව අනුපූර්ව ප්‍රතිපදාව ඥානසංශය අගය කරලා දීප එකක් අපිත් ක්‍රාන්තිකට කටකාගත්ත එකෙන් තමයි. ඉතින් මේ සලායතන තියෙන තැන ඉඳලා සලායතන නිරෝධ වෙන තැන දක්වා මේ එක පාරක ගමනක් තියෙනවා කිව්වොත් මේක ගුඩ වෙනවා গুপ্ত වෙනවා නේ මේක ලස්සනට බුදුරජාණන්සේ පෙන්නලා තියෙනවා. ඒකත් තේරවාදී විසින් අමතක කරලා තියෙනවා. මේ තේරවාදී පිළිගන්නව අනුපූර්ව ක්‍රමයකට යන්නේ කියලා. ඉතින් ඒක තමයි ඔය චූලසුඤ්ඤත සූත්‍රයේ පොට්ටපාද සූත්‍රයේ මේ හොඳටම සලායතනයේ gediyak වශයෙන් යන ඒකකයක් කරන මමික් වශයෙන් අරගෙන මගේ කියා ගන්න මේ ඕලාරික අත්පටිලාභේ. ඕලාරික අත්පටිලාභේ කියන්නේ කබලින්කාර ආහාර ගන්න සබ්බංග පච්ඡංග සමන්නාගත කබලින්කාර ආහාර බක්කෝ ඕලාරිකෝ මේ කය. ඉතින් ඒකට හොඳට සීමාවක් දෙන්න පුළුවන් කෙස්වලින් හද පාතලයෙන් උඩ හැම පිරිකෙව කොට ඇත්තව මේ දෙචිස් කුණබි කියලා. ඉතින් එතෙන්ද හිත ගන්න පුළුවන් නම් මේ ප්‍රතිපදාව මේ අර්ථකථනත් එක්කම එන්න ඕනේ සලායතන නිරෝධේ. ඒකට හිත ගන්න පුළුවන් නම් ඒක චිත්තක්ෂණයකට මම කයට අපි කියන කායනපසනට යාට ආනිසංස ලැබෙනවා. ලෝකයක් ආතති ලෝකයක් අසහන් නැති වෙනවා. කොරෝනා ප්‍රශ්න නැති වෙනවා. එන්දිනීති ප්‍රශ්න නැති වෙනවා. අපි ඉන්නේ ඈත පෑත කියලා ප්‍රශ්නයක් කරනවා. ඒක නැති වෙනවා. අපිට රිට්‍රීට් කරගන්න බැරි වෙනවා කියන මොනම ප්‍රශ්නයක්වත් ඉන්නේ නැහැ. ඒ ප්‍රශ්න සියල්ලම ලෞකික ප්‍රශ්න. ඒ ඔක්කොම කාලය සහ දේශය කියන මහාන දෙකේ සිද්ධ වෙන දේවල්. මං කියන්නේ කයි කියන්නේ කාලය සමාන දේශෙන් පිටවෙච්ච එකක් කියලා. ඒක කයකට හිත ගන්න තරම් කෙනෙකුට සතිය පිටබඳව මාත්‍රේ තියෙනවනේ. කයට හිත ගියාට මැදි බුද්ධ සූර්යයට හිත දැම්මට ඔළුව දැම්මට මැදි මං දැන් ඉන්නේ සතියෙන් කියලා දැනගන්න. මම ඉන්නේ කය සීමා කරගත්ත සතියෙන් කියලා දැනගන්න. කායනුපස්සනාව කියලා දැනගන්න. දන්නවනම් ඒ චිත්තක්ෂණ දෙක තුනේ යනකොට ඔප්පු කරලා පෙන්නන්නත් පුළුවන් අත්දකින්න පුළුවන් පොතත් පිළිගන්නවා. ලෝකයක් ප්‍රශ්න නැහැ. ලෝකයක් ආතති නැහැ. හරක බාන පිළිබඳ ප්‍රශ්න, රත්තරන් මිනිමුතු පිළිබඳ ප්‍රශ්න, කොරෝනා ප්‍රශ්න, අන්ධකාර එන්දිනීති ප්‍රශ්න මොකක්වත් නැහැ. ඉතින් මේක මානවයෙකුට කරන අභියෝගයක් මිසක බෞද්ධයෙකුට කරන අභියෝගයක් නෙවෙයි. මේක සිල්වන්තයෙකුට කරන අභියෝගයක් නෙවෙයි. සිල්වන්ත දුසිල්වන්ත කාටත් කරන අභියෝගයක්. අපරාධකාරයාටයි, කුඩු ගහපු එක්කනටයි, කොරෝනා හැදිච්ච එක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. කමංගේ කායට හිත ගන්න පුළුවන්. කොච්චරද කියනවනම් ඒක වළක්වන්න බ්‍රහ්මයටවත් බෑ. දෙවියන්ටවත් බෑ. යක්ෂයට බෑ. මෝඩකමට පුළුවන්. තෘෂ්ණාවට පුළුවන්. තෘෂ්ණාව කරන්නේ කායට හිත ගන්නවා වෙනකොට ලෝකය අල්ල ගන්න. ඒටි අතීත අනාගත අරයාගේ මෙයාගේ අතන මෙතන දේවල් උදේ ඉඳලා හැන්ද වෙනකම් කල්පනා කර ඉන්නවා. ඒක අකුසලයක් කියලා හිතන්නේ නැහැ. ඒක මෝඩකම කියලා හිතන්නේ නැහැ. ඒක තෘෂ්ණාවේ වැඩක් කියලා හිතෙන්නේ නැහැ. ඒක තේරුම් කරලා දෙන්න පුළුවන් කොච්චර අමාරුද තමන්ගේ කයේ හිත තියාගන්න අදිෂ්ඨාන කරගෙන හිටියත් පවත්තන්න අමාරු මොකද අර තෘෂ්ණාවේ අර අවිද්‍යාවේ තියෙන ලෙසන සුළු ගතිය නිසා ඇදලා යනවා. අපි ඒක පැත්තක තියමුකෝ. අපි ගනිමු යෝගාවචරයක් යම් වෙලාවක හරි කයට හිත ගත්තයි කියලා. එයාට කොච්චර කල්යයිද කයට හිත ගන්න හැම චිත්තක්ෂණයකම මුළු ලෝකෙම දන් දීමේ කුසල සිද්ධ වෙනවයි කියලා. මේ පූජා විදී මේ කියන මේ දේවල් ඔක්කොම වෙනුවට එක චිත්තක්ෂණයකට කයට හිත ගත්තොත් සක්විති වෙනවා. ලෝකෙම දෙනවා ලෝකේ දන් දීමේ පිනක් සිද්ධ වෙනවා. ඒක මම දැකලා නැහැ බණ පොතක ලියවිලා තියෙනවා.
කියලා තියෙනවා සෝවාන් වෙච්චාම නම් සක්විතිටත් වැඩි කියලා. නමුත් මේ සෝවාන්කම තමයි චිත්තක්ෂණ වශයෙන් එක මොහොතක ඕලාරික අත්වටලාභයේ හිත තියෙනවා කියන එක ඔප්නම් වණ්ඩ උත්සාහ කර බව නම් මම පිළිගන්නවා. නිසන්න වණෙන් අවුරුදු 30 40 ගණක් දිගටම උත්සාහ කරා. ඒක ඥාන මේ කවුද මේ ධම්මනිසන්ති ආමසෝ ගාවේ අදහස් තිබුණේ නැහැ. හැබැයි අදහසට පාර කැපුවා. ඥානාරාම ස්වාමීන් පැහැදිලිව මේක දැනගෙන හිටියා. ඥානানন্দ ස්වාමීන් පැහැදිලිව දැනගෙන හිටියා. කේමනන්ද ස්වාමීන්ලා පැහැදිලිව දැනගෙන හිටියා. එක චිත්තක්ෂණයක් සතිමත් වෙනකොට ලෝකේ දින උපරිම කුසලයේ සිද්ධ වෙනවයි කියලා. නමුත් ඒකේ ඒ ගැළපෙන භාෂාවෙන් ඉදිරිපත් කිරීමේදී අඩුපාඩුකම් තිබුණා. හැබැයි දන්නෝ දැනගෙන හිටියා. ඉතින් ඒ නිසා ඔක්කොම පැත්තක තියලා භාවනා කරන්න යනවා. නමුත් මං කියන්නේ මේ ඥානරාම වාගේ අපේ ලොකු සංසනාවක් මේ කිව්වට මේක ලේසි වැඩක් කියලා. හැබැයි මං කියන්නේ මේ කාටවත් බැරි වැඩක් කියලා. කරන්න පුළුවන් අන්නේ අනුපූර්ව ප්‍රතිපදාවේ කයට හිත ගැනීමක තියෙන වටිනාකම ගන්න මෙතන කයගම සලායතන කියලා. අපි ලෝකයක් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම අයින් කළා කයක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට බැඳෙනවා. තමන්ගේ කය ඕලාරික අත්පටලාභය කියලා කියනවා. ඉතින් බුදුජානකේ අත්පටලාභය පිළිගන්න තැනක් නැහැ. ආත්මේ. ඊට පස්සේ හදාන් කරලා තිනවා මේකට ගත්ත කෙනාට ටික වේලාවක් යනකොට වැටෙන්න පටන් අරගත්තොත් මේ මුළු කය වෙනුවට උඩුකයට හිත කර ආනපාන කරන්න පුළුවන්. උඩුකය වෙනුවට හුස්මට හිත අරගෙන නාසිකාග්‍රයට හිත අරගෙන උඩුතලට හිත අරගන්න පුළුවන්. එතකොට අර ලෝකේ නෙවෙයි යටිකයත් අමතක කරනවා. උඩුකයත් අමතක කරනවා. එක චිතකට එක අපි කියනවා ඒකට ඒකාග්‍ර කරනවා කිය. ඒකෝදි භාවයේ කියලා. අර මෙහෙම ලොකුවට පදාශයකට තියාගත්ත හිත ලෝකේ අමතක කරන පදාශයකට ගත්ත හිත එන්නේ ඒක හරියට මේ මල්ලකට මොනවා ටිකක් දාලා අඩු කර තට්ටු කර මල්ලට තව පුරවනවා වගේ කට බැඳ ගන්නවා වගේ කයට තියාගත්ත හිත මේ විදිහට පිම්බි මහැකිලිමට හෝ ආනාපානට හෝ ඒකෝදි කරනකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා මනෝමය අත්පටලාභය කියලා එකක් තියෙනවා. දැන් ඉන්ද්‍රියයන්ගෙන් වෙන් වෙච්ච මම වචනයක් හදලා දැම්මා අනින්ද්‍රිය බද්ධ විඥානයක් කියලා එකක් තියෙනවා. ඒ විඥානේ යන්තම් ආශ්‍රය කරන හුස්ම පොදේ විතරයි ඒකත් නොදැනියනවා. ඒකෙත් ආශ්වාස ප්‍රශ්වාස වෙනස නොදැනියනවා. ඒකෙත් මුල මැදාගෙන දෙනවා මැරෙලා නැති බව දානවා. නිින්ද කියලා නැති බව දානවා. ක්ලාන්ත වෙලා නැති බව දානවා. හුස්මක් තියෙනවා, කයක් තියෙනවා, සතියක් තියෙනවා කොහේද කියලා හිතා ගන්න බෑ. මේ මනෝමය අත්පටිලාභයේ පිළිබඳව පටලවා ගත්ත දක්ෂ ගුරුවරු 3-4 දිනකට ස්ථාන දාලා යන්න සිද්ධ වුණා. මේගොල්ල මේක මේ මැජික් පෙට්ටියක් පෙන්නගෙන මනෝමය කයක් හදාගෙන විශ්ව ශක්තිය හදාගෙන සුව කරණ්ඩයි ස්ථාන වලට ලෙඩ සුව කරන්නයි පටන් අරගත්තා. එක එක පිස්සු පියාට්ට වෙන්න පටන් අරගත්ත මේ බුදුජානසී දේශනා කරන නෛර්යානික සීසත්වරනේ පැද්දක තියේදී මේ මනෝමය කයෙන් මනෝමය අත්පටලාභය කියන එක බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ කියලා මනෝකයෙන් රෝග සුව කිරීම පටන් ගත්තා. මේක මේ බුද්ධඝම වේසකමේ යෙදවීම. අපේ අත් දෙකේ දැකපු එකක්. හැබැයි වචනයක්වත් ඥානාරාම සාන්ති කතා කරේ නැහැ. මතු කරලා දුන්නත් වැඩක් නැහැ. ඒකට කමන්නේ ඉන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ කියනවා කරපු දෙයක්. ඥානানন্দ සාන්ති කෝ අපි නිවනේ නිවීම දේශනා ටික කරමු. ඒ කරගන්න දෙයක් කරගත්තා. ඊළඟ ගිහලා උත්සාහ කරලා බැලුවා. මේ පිස්සුද මේ කෙලින්නේ. මේ මනෝමය අත්පත්ලාභය කියලා කියන්නේ මනෝමය කයක් හදාගෙන මනෝමය ලෙඩ රෝග සුව කරන විශේෂ ශක්ති කතා ඒව බොරු නෙවෙයි. ඒත් මේ කොහෙද ගෙනියන්න හදන්නේ? අච්චර ලොකු කයකට තිබුණ හිත මනෝමය අත්පත්ලාභයකට අඩු කරගත්තට පස්සේ ඒක කාගේ හරි ලෙඩ සුව කරන්නයි මරිච්ච අම්මා කොහෙද ඉපදුනේ කියලා බලන්නයි ඌට තියෙන වාපිත්තෙම්ද දෝෂද කියලා බලන්නයි පිස්සුවක් කෙලින පටන් ගන්නවා. ඉතින් මේ පිස්සුව එන්නේ දක්ෂයෙකුට විතරයි. ඒක බ්‍රහ්මජාල සූත්‍රයේ ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ දිට්ටි ඔක්කොම එන හරියක් එන්නේ සමතේ හරි ගිය මිනිහට ප්‍රඥාව තියෙන මිනිහට. ඉතින් ඒ මිනිස්සයත් ඒකත් අරගෙන මේ මනෝමය අත්පත්ලාභේ නෙවෙයි ඒක ලෝකයෙන් කරන්න ඕලාරික අත්පත්ලාභේ ගත්තා. ඕලාරික අත්පත්ලාභේ ප්‍රතිස්ථාපන කරන්න මනෝමය අත්පත්ලාභේ ගත්ත උතන අහුවෙන්න එපා. ඒක තවදුරටත් භවනා කරනකොට අරූපී අත්පත්ලාභයට යනවා. සංඥාමය මනෝමය අත්පත්ලාභේ සබ්බංග පච්චංග සමන්නාගය තතයි ශරීරයක් තියෙනවා කියන එක හේව නැල්ල තියෙනවා. සලායතන ගෙවිලා නැහැ. සලායතන වල පොඩි නියෝජනයක් තියෙනවා. තැම්පිච්ච පිපිඤ්ඤ කැලක් වගේ මේ දවස්වල දවල්ට පායන හඳ වගේ. ඊට පස්සේ ඒකත් ගිහිල්ලා මනෝමය යකින් අරූපී අත්පත්ලාභයට යනවා. සංඥාමය. ඒතර පේනවා තියෙනවයි කිව්වොත් තියෙනව නැත්තම් නැහැ. ඉතින් අද
එදා මම ඒ කතා කරනකොට හම්බුනාට වැඩිය හුඟක් පිරිසක් මට හම්බෙලා තියෙනවා. මෙතෙන් භාවනා ගිහිල්ලා තියෙනවා. හුස්ම තියනවාද කියලා බැලුවොත් තියෙනවා. සද්ද ඇහෙනවාද කියලා බැලුවොත් ඇහෙනවා. කයත් තියනවාද කියලා බැලුවොත් තියෙනවා. වේදනාවක් තියනවාද බැලුවොත් තියෙනවා. ඉතිවිලි තියනවාද බැලුවොත් නැත්තම් ඔය එහෙම ලොඳ වෙලා යනවා. බොඳ වෙලා යනවා. මොකක් හැල්ලුවොත් ඒක දිගේ කතන්දර ගෙතෙනවා. එතකොට පේනවා මේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයක්. එතන මේක සංඥාමයයි. හැබැයි යාට පේනවා මේ සංඥාමයකේ ඉඳද්දි මනෝමයක කල්පනා කරන්න බෑ. ඒක කෙලින්ම සාරිපුත්ත කතා කරනවා චිත්තත සාරිපුත්ත පොට්ටපාය සූත්‍රයේ ඕලාරිකත්ව පැටලාබේ ඉන්නකොට මනෝමය සහ අරූපීයක හිතන්න බෑ. හිතුවොත් මේක කැඩෙනවා. අරූපීයකේ හිටියොත් මනෝමය සහ ඕලාරික හිතන්න බෑ. මනෝමයකේ හිටියොත් මේ දෙක හිතන්න බෑ. ඒකේ ඉන්න ඕනේ. ඒකේ ඉන්න බැරිකම තමයි මේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. කමඨාන් සුද්ධ කරන ඔක්කොම මනෝමයකේ ඉඳගෙන මේ අරූපීයක් ගැන කතා කරනවා. මනෝමයකේ ඉඳගෙන ඕලාරික ගැන කතායි තියාට පට බේරලා දෙන්න ඕන. ඔය ඉතින් එක ගෑණියක් බැඳනනම් ඒ ගෑණිත් එක්ක හිටපන්. අල්ලපු ගෙදර ගෑණි ගැන කතා කරන්න යන්න එපා. කතා කරුවට කමන්නේ නැහැ. ළමයි හම්බ වෙන්නේ නැහැ. ළමයි හම්බ වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒක කියනකොට නම් තේරෙනවා. පර්ත්වලදී මම ඒක කිව්වට පස්සේ අන්න කට්ටියට යන්තම් තේරුණා මේ එකක් බැඳනනම් ඒක උඩරට කතා දෙනනම් දික් කතා දෙල වෙන ගෑණියක් බඳින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි 3 දෙනාම බඳින්න පුළුවන්ද කියන ප්‍රශ්නකුත් තියෙනවා. ඒත් මුස්ලිම් වුණොත් පුළුවන් 7 දෙනෙක් බඳින්න පුළුවන්. ඉතින් ඒ වගේ සෙල්ලම් නෙමෙයි මේ බැඳා නම් ඒකත් එක්ක ඉන්න බෑ අපිට. මොකද අපිට ඕලාරිකත්ව පැටලාවේ අයින් කරලා ඊගාට ලැබෙන මනෝමයත්ව පැටලාවේ ආපුවම අරකයි මේකයි ගලපන්න හදනවා ඒක. නරක නෙවෙයි කෙරුවොත් ඒක පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පොට්ටපාය සූත්‍රයේ විස්තර කරනවා. සංඥාමයත්ව පැටලාවේට අරූපීයත්ව පැටලාවේට ගියොත් ඕලාරික හෝ මනෝමයක හිතන්න යන්න එපා. හිතීම තමයි මායя කියන්නේ. හිතීම තමයි චින්තාමය වශයෙන් කරද කරන එක අයින් කරන්න යන්නත් එපා. ලොකු සංහසේ සඳහන් කරනවා මූලික සංකල්ප කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප ඇති අයින් කරුවට පස්සේ තව සුකුම සංකල්ප 6ක් උගජ දාන්න ගන්නවා. ඒවත් එක ගැටෙන්න එපා. ඒව සාමාන්‍ය නරක දේවල් නෙවෙයි. හැබැයි උඹට නරකයි. උඹට ඒක විදර්ශනා උපක්ලේශයක් වෙනවා. ඥාතින් ගැන හිතන්න එපා. ලාභ සත්කාර ගැන හිතන්න එපා. බැනුන්නාහ ජීවත් වෙන්න හිතන්න එපා. අනුන්ට අනුකම්පා කරන්න හිතන්න එපා. මේ ජනපද විතක්ක, කොරෝනා විතක්ක, අන්ධිරීචි විතක්ක හිතන්න එපා. මේව හිතනවයි කියලා කියන්නේ පවක් නන් නෙවෙයි. හැබැයි අච්චර අර කාම විතක්ක අයින් කරගත්ත උඹට මේ වෙනදා ලෝකයා හොඳයි කියන දේ නරකක් වෙන වෙලාවක්. අන්න එතෙන්දී යෝගාවචරයේ අඤ්ඤෝ මේ ආකප්පෝ කරණියෝති අබින්නම් පච්ච වේක්තමෙන් පිස්සෝපිය හට්ටෝ හිතන දේවල් හිතන්න එපා. උඹයි පිරිසුදු කරගත්ත හිතට ගැලපෙන විදිහට හිටපන්. ඒකට ආර්ය ඇසුර අවශ්‍යයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. ප්‍රතිරූපදේශය අවශ්‍යයි. අසන ලද බණ අවශ්‍යයි. අපි ඒකයි මේ උත්සාහ කරන්නේ. නිසා බුද්ධ සූර්යය දිහා බලහන් හිටියට පේන්නේ නැහැ. දේදුන්න පේන්නේ නැහැ. දේදුන්න දඟින්න පිනිපින්දුවක් කරා බලන්න. ප්‍රිස්මයක් කරා බලන්න ඕනේ. හරිම දෘෂ්ටි කෝණයෙන් බලන්න. හරි වෙලාවට බලන්න ඕනේ. කොයි වෙලාවෙ බැලුවත් තියෙනවා සුදු ආලෝක ඇතුළත ෂඩ්වර්ණ ආලෝකේ. ඒ වගේ මේ ශරීරය මේ ඕලාරික අත්පැටලාභේ එහෙම නැත්නම් මේ සලායතන ක්‍රම තුනකින් මනෝමය අත්පැටලාභේ ඕලාරික මනෝමය අරූපී කියලා මේ තුනට ගිය නැති කෙනෙක් හොයන්න බැරි තරම්. භාවනා කරගෙන මම කවදාකවත් ඉන්නේ නැහැ මැටි අම්බලමට ගිහිල්ලා 200ක් 300කට බණ කියනකොට මේ දරුවන් හදන කුස්ති වැඩ කරන කුස්සියම්මලා මේක අත්දකලා. හැබැයි ඒගොල්ලන්ට ඒකයි මේකයි වෙන් කළා තියාගන්න දන්නේ පිටර ගෙනියනකොට පිටර එකිනෙක ගැටෙන්න ගෙනියන්න හොඳ නැහැ. ඒක මල්ලේ දාන්න හොඳ නැහැ පිටර. ඒක වෙන් කළා තියාගන්න. අන්නේ වෙන් කිරීමේ ඥානෙ නැත්තම් වෙන් කිරීමේ සුතමේ ඥානෙ නැත්තම් ඒකයි මේකයි පටලවා ගන්න. ඒ කමඨහන් වාර්තා කියවනකොට ඒ කිසි කෙනෙක් හිතන්නේ මේ මට කමඨහනක් හම්බ වෙනවයි කියලා එකේ. කමඨහන් සුද්ධ කරන ධම්මජීව හාමුදුරුවන්ගේ කමඨහන සුද්ධ වෙන්නේ මේ එක එකනා මේ එකම දේ විවිධ ක්‍රම වලට පටලවා ඉදිරිපත් කරනකොට මං කියන ඔක්කොම උත්තර හරිත් නෑනේ. ඉතින් මට පස්සේ කල්පනා කරන්න වෙනවා ඥානාරාම සාන්තික පොතක් බලලා, පණ්ඩිත සාන්තික පොතක් බලලා, සූත්‍ර පොතක් බලලා දමන් කියූප එක වැරදි. හැබැයි අර මනුස්සර කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ මට වැරදිලා තියෙනයි කියලා. මන් දන්නේ කට්ටියට මම මේ කියන එක තේරෙනවද කියලා. තේරෙන්නේ නැහැ. එමෙද මගේ දියුණුවක් පේන්න තියෙනවා. මොකද මම කොයි වෙලාවෙත් ෆීල්ඩ් එකේ ඉන්නේ. වැඩ කරන අයත් එක්ක ඉන්නේ. මට තේරෙනවා මේ අනික් මයිත් එක්ක වැඩ කරන අය මං ගැන විශ්වාසය තිබ්බට ඒගොල්ලෝ මේ ඕලාරිකත්ව පැටලාබෑ සලායතන ලෝකයයි මනෝමය අත්පැටලාබෑ සංඥාමය අත්පැටලාබෑ ඔක්කොම එකමල්ලේ දාගෙන කලවම් කරන්න හදන දාන්න බෑ. ඒවා මේ එක්ස්ක්ලූසිව්ලි වෙනස් ලෝක තුනක්. එක මනුස්සය ඇතුළේ තියෙන මේකට ගියොත් මේක නෑ මේකට ගියොත් මේක නෑ. ආනේ ඒ බේරුම
තමයි sannivedana කියන්නේ. ඒකයි පරිච්ඡින්න ඥානය කියලා කියන්නේ. ඒකටයි අන්වේ ඥානය කියලා කියන්නේ. ඒකටයි විපස්සනා ණය විපස්සනා කියලා කියන්නේ. ඒකටයි ආකාර පරිවිතක්කය කියලා කියන්නේ. ඉතින් ඒක භික්ෂුවක් ගාව තියෙන්න ඕන. හොඳට හෝ නරකට කිසිම කෙනෙක් ඒකත් ඇතුව උපදින්නේ නැහැ. උපදින්නේ මේ ඔක්කොම අචාරුවකට දාගෙන. ඒක වටිනාකමක් නැහැ. මේ අසුචි ගොමයි අසුචි කියන්නේ ගොම කියන්නේ මූත්‍රායි කිරි එකවලේ දැම්මොත්. එක දෙනකින්ගේ පසපැත්තෙන් තමයි තුනම එන්නේ. එනිසා හරක් බලා ගන්නකට දෙන්නේ කොම්ප්‍රොමයිස් කරනවා. උරු කියන උඹ ඉස්සර පැත්ත බලාගෙන මම පස පැත්ත බලා ගන්නම් කියලා කොම්ප්‍රොමයිස් එක ගහන්නේ කියලා ඒක තමයි මේ MOI කියලා කියන්නේ. අපි දෙන්න හරකෙක් ගමු. උඹ ඉස්සර පැත්ත බලපන් මම පස පැත්ත බලනවා. කිරිත් හම්බෙනවා මට ගොමත් හම්බෙනවා මට කක්ක චූත් හම්බෙනවා. වෙන් කෙරුවොත් තුනම වටිනවා. දෙක එකට දාන එකනේ කක්කා අනුරාධපුර කියන වැසිකිලි වල මුත්‍රායි වැසුචි එකවලට වැටෙන්නේ නැහැ. වටන්න එපයි කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ. ඔය ගඳ එන්නේ දෙක එකට වෙච්චාම. මුත්‍රා ටික මුට්ටි තුනකින් පෙරපු ගමන් බීලා බොන්න පුළුවන්. තාම තියෙනවා මුට්ටි තුන. බොන්න පුළුවන්. මොකක්වත් නැතුව බොන්න පුළුවන්. මුට්ටි තුනක් ඕනේ නැහැ. ඉතින් මං කියනවා සතිපාසලෙන් දෙන්න කියලා පණිවිඩේ මේ මුළු කොරෝනා ලෝකෙටම තියෙන එක උත්තරයයි තියෙන්නේ පූතිමුත්ත බේසජ්ජන් නිසායි පබ්බජ්ජා ලෙඩක් ඇවිල්ලා තියෙනවා මුත්‍රා බීපං මුත්‍රාවල තියෙනවා තමන්ගේ ප්‍රතිදේහ. ඉතින් මං ඊයේ පොඩ්ඩක් දාලා බැලුවා අපේ එක්ස්කෝ මීටින් එකට මේ අපෙන් දෙමු පණිවිඩයක් මේ බුදුජානනාංශය කියමු ඉවර සතිපාසලත් ඉවරයි. එතකොට මේ ඉන්දියාවේ හිටපු මේ මොරාජි දේසායි ඉවරයි. ඊට පස්සේ ආම්ස්ට්‍රෝං ඉවරයි. මොකද මේක නැති මේක තිත්ත කරලා දේශ අපිට සෞඛ්‍ය විද්‍යාව උගන්ලා තියෙන්නේ. මේකේ පා කරපු අධ්‍යාපනයක් දීලා තියෙන්නේ. මේක තුච්ච කරගත් එකක් දීලා තියෙන්නේ. මේ බේද Taman ළඟ තියෙන්නේ. මේ නිවන කියන ප්‍රභාවය Taman ළඟ තියෙන්නේ. අපි බුද්ධ සූර්ය දිහා බලන්නේ. නමුත් බලන දෘෂ්ටි කෝණය හොඳ නැත්නම් සුදු එළියේ තියෙන ෂඩ් වර්ණේ පේන්නේ නැහැ. ඉතින් ඒකෙදී මේ ඥානන්ද සාන්තේ මෙතෙන් නිකන් ගෙනාවට පස්සේ මට හිතෙනවා මේ සලායතන නිරෝධය කියන එක ලෝකයක් නිරෝධ කරන කයක් සාක්ෂි කරගෙන ඒක විස්තර දන්නේ නැත්නම් සූලතුනත සූත්‍රය කියවන්න පොට්ටපාස සූත්‍රය කියවන්න ඊට පස්සේ කයක් දුක් මනෝමයත් පැටලාවෙට දාන එක හුස්මට දාලා කය නැති කළ හුස්ම හිත තියන්න මුලැමැදාක වශයෙන් ඊට පස්සේ ඒකත් ගෙවුනට පස්සේ ලෝකේ කයින් නැති කරනවා කය හුස්ම මුල හෝ මැද හෝ අගින් නැති කරන ඊට පස්සේ ඒකත් නැති වුණාට පස්සේ තමන් ඉන්නේ සංඥාවක ඕනේ නම් හුස්ම තියෙනවා බලන්න පුළුවන් නායල්ල බලන්න කියලා ඒකයි 10 15 කට යාමතුරු කිව්වේ එතෙන්ට ගියට පස්සේ හතරවෙනි ධ්‍යාන දින්නේ නැද්ද කියලා බලතයි හුස්ම ගන්නවා දිහා බලලා හැබැයි බලනකොට ඒකේ නැහැ ඒකට කැඩිලා එතෙන් තමන්ගේ කය තියෙනවද කියලා බලනවනම් ඒ කියන්නේ අර තමන් පත්වෙච්ච தත්ත්වේ සැක කරනවා සැක කරලා ආයේ මේක අත ගන්න බෑ ඔය ඉන්න தත්ත්වේ ඉඳලා පල්ලෙහාට වැටෙන්න ඕනේ වැටෙනවා කියලා හානියක් වෙන්නේ නැහැ හැබැයි නොදන්න කෙනාට හානියක් වෙනවා අයියෝ අපරාධ සමාධිය කරනවා සතිය කරනවා මුකුත් වෙන්නේ නැහැ ස්ථිර හානියක් වෙන්නේ ආයෙ යන්න පුළුවන් ආන්නෙම ලක්ෂ කෝටි වාරයක් කරනකොට පේනවා මේකම ආත්මේ ලුණු ගෙඩි පොත්තේ තුනක් වගේ පිටම පොත්තයි මැද පොත්තයි ඊගාව පොත්තයි ඊගා තියෙනවා ඇතුළෙත් මුකුත් නැහැ පොතු තුන විතරයි තියෙන්නේ ඉතින් අර ඇතුළට ගියාට පස්සේ නැහැ කියන එක තේරුම් ගන්න ලේසි ශූන්‍යතාවයේ අනින්ජ ප්‍රතිපද විඥානය සලායතන නිරෝධය කියන එක මේ ඕලාරිකත්ව ප්‍රතිලාභයේදී කරන්න බෑ එතකොට වෙන විවස්ථාවක් තියෙන. අපි කිව්වොත් අධිරාජ්‍යවාදී රටක තියෙන විවස්ථාවයි කොමියුනිස්ට් රටක තියෙන විවස්ථාවයි ඒ රටේ මෙහුදේ 70 20ක් එහාට ගියාම තියෙන විවස්ථාවයි වෙනස්. ඒතර කාටවත් අයිති නැහැ. ඒකේ මොකද්ද විවස්ථාව කියලා දන්නේ නැවේ තියෙන කොඩියෙන් තමයි. කොඩිය රෙජිස්ටර් කරලා තියෙන කාගේද? ඒක තමයි බලපාන. ඒකට නීති නැහැ. එහෙම නැත්නම් 76ක් ලෝකේ අවකාශයෙන් ඉහළට ගියාම මොන නීතියක්වත් නැහැ. ඔක්කොම නීති ටික කියන්නේ මේක. අදිටි අපි දැන් කොච්චර හිර වෙලාද බලන්න අන්දිර නීතියද? අපි දැන් කොච්චර හිර වෙලාද බලන්න කොරෝනා වලට? ඒ ඇතැම්ම 6ක් එහා පැත්තේ එදත් කොරෝනා තිබුණේ අදත් නැහැ. නීතිත් නැහැ. මහමෝදේ ඇතැම්ම 20ක් එහාට කිසිම ජාත්‍යන්තර නීතියක් බලපාන්නේ නැහැ. ඒකේ තමයි මුහුදු කොල්ලකාරයෝ ඉන්නේ. ඉතින් ඒක තියෙද්දි අපි මේ අර කොරෝනා තියෙන තැනට ඇවිල්ලා ඇන්ති නීතිය තැනට ඇවිල්ලා ඇන්ති නීතිය කරන්න රන්න කරාට ඵලයවකෝ 76ක් එහාට අජට අවකාශයට මුන්ද ගංජා සුරුට්ටුවක් ගැහුවා නම් ඒ අජට අවකාශය තමයි. ඒ ඔය කියන මොකද්ද සංඥා තත්ත්වයට යනවා.
ඉතින් ගංජා ගහන මිනිස්සුන්ට බනින්න එපා. ඒ මිනිස්සුන්ට අප්සෙට් එකට තියෙන ගංජා වලට සල්ලි ඕනේ. හැබැයි එකට නෑ. බුදුහාමර අපිට තියලා තුනන ලද්දා මුදා නිබ්බුතින් පුඤ්ජමාන නොමිනේ ලැබෙන මේ නිවන තියේදී ඇයි අපි මේ කුඩුකාරින්ට බයින්නේ? ඇයි අපි මේ හැබැයි වෙන අයට බයින්නේ? හැබැයි අපි මේ දූර්තයන්ට බනින්නේ? ඒගොල්ලන්ට තෝරන විවේකී තමයි. අපි කැමැති නම් අපිට මේ ඉන්ද්‍රිය බද්ධ විඥානය සහ අනින්ද්‍රිය බද්ධ විඥාන කියන දෙක එකතුව තමයි විඥාන කියන වචනේ තියෙන්නේ. අපි මේ ඉන්ද්‍රිය බද්ධ විඥානට කොච්චර මේ බැඳිලාද කියන මේ අසුචි අරගෙන හොද බලනවා පිරිසිදුකම තියනවා කියලා. සන්ලයිට් දාලා හොදනවා, රක්ස් දාලා හොදනවා, මේ ආත හොදනේව දාලා හොදනවා, හොද බලනවා මේක ඇතුලේ මේ මැණික් එහෙම වැරදිලාවක් තියෙයිද කියලා. කක්කවල නෑ මැණික් පිස්සු. කොච්චර මේකවත් නෑ. ඉතින් මේ බටහිර ලෝකේ අවුරුදු 200ක් දීපු ලණුව කාලා මේ බුද්ධ ධර්ම පොත පැත්තක දාලා අපි මේ කොහෙද දරුවා පූජා කරගෙන ඉන්නේ අද? අපි කොහාටද මේ විවස්ථා ගෙනියන්න හදන්නේ? මෙච්චර මේ එහෙන ගහන්න මේක පේනෙද්දි. තාම මේ අසුචිය මිරිකනවා. මේක බැරි වෙලා හරි. ඔකේ මැනිකක් බැරි වෙලා හරි තියෙන බුදුහාමුදුරන් නැත්තේ නෑ. ඉන්නවා තමයි පොඩ හැතැම්මක් ඇහැයින්. අපි ඒ දිහා බලන්නේ මේ කක්කවතක ගයි ඉන්නවා. ඉතින් ඥානංශවාසයේ මෙච්චර දුරට ගෙනාපේකේ මේ සලායතන නිරෝධය මම එකතු කරේ ඒක එක සැරේ කරන්න බෑ. බුද්ධ සූර්යය දිහා බලන හිටියට ෂඩ්වර්ණ පේන්නේ නැහැ. ඒකට ප්‍රිස්මයක් කරා බලන්න ඕනේ. ඊට නගින වෙලාවේ බලන්න. එතකොට 6කට කඩලා පේන. ඊට පස්සේ පේනවා මේ වෙලාවේ ඒක තිබුණාට හැම වෙලාවෙම තියෙනවා. ඊට පස්සේ ආය ප්‍රිස්මය හරහා බැලුවත් නේද සුදු ආලෝකය කියන්නේ බුදුරැස් තමයි. ඔය කඩලා බැලුවේ අයිසෙක් නිව්ටන් තමයි ඉස්සෙල්ලාම වතාවේ. ඊට පස්සේ තමයි මේ වර්ණාවලියයි ඊට පස්සේ විබ්ජියෝර් V කියන්නේ violet I කියන්නේ indigo මොකද B කියන්නේ blue G කියන්නේ green Y කියන්නේ yellow R කියන්නේ red විබ්ජියෝර් තමයි අපි කටපාඩම් කරේ. ඔච්චරයි ඇහැට පේන්නේ. උයින් එහාට තමයි තියෙන්නේ රේඩියෝ තරංගයි අල්ට්‍රා වයලට් නුයි X-ray ඒ පේන්නේ අපි වැඩ ගන්නවා. මේ පේන ආලෝකයෙන් මේ ගෑනුන්ට ආස කරන්නේ. පිට පොත්තේ නෙදීනේ. එහාට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ගියාම ඉස්සලා ගෑනිත් එක්ක ඉඳලා පස්සේ බලන්නම් කියනවා. ඉතින් එහෙම කියනවනම් ගංජ ගැව්වයි කියලා දෝෂයක් නැහැ. එහෙම කියනවනම් කුඩු ගැව්වයි කියලා දෝෂයක් නැහැ. හැබැයි ඒ මිනිස්සු ගාව නොදැනවම නෙවෙයි. ඒගොල්ලෝ මොකද්ද මේ රසායනික ද්‍රව්‍යයක් මාර්ගයෙන් යනවා මම එක සැරයක් ගංජා වතුරට බීලා තියෙනවා වැඩි බීලා නැහැ. ඒකේ දහරි ගියේ නැහැ වැඩි. මේ ඒක නිසා මම ඒක අගය කරන්න කතා කරනව නෙවෙයි. මේ දැනට මේ සම්මාදිට්ඨිය කියාගෙන ඉන්න කට්ටිය කාලා තියෙන ලණුවේ රඟ පේනවා ඇන්තිර් නීතේ දාපුවාම. කාලා තියෙන ලණුවේ රඟ පේනවා කොරෝනා කිව්වහම. මේ කොහෙදෝ කැලේක ඉන්න මට තේරෙනවා අපිට කොරෝනා ප්‍රශ්නේ ආවේ අපි පර්ත් වල ඉඳද්දී. අපි ආවේ සිංගප්පූරුව හරහා. අපි එනකොටත් මේ මොහොර දෙක තුනක් අරගෙන ආවේ අනිවාර්යයෙන්ම දාන්න කියලා. බෑග් එක පැක් කරනකොට වෙන තැනකට ගිහිල්ලා ඒක. પાස්පෝර්ට් එක වගේ. ටික නැතුව ආවේ. සිංගප්පූරුවල සෑහෙන මන් දැක මොහොර දාගත්ත කට්ටිය. මොකද ඒකේ ඉන්නවා කොහමඩක්වත් ඔය ජපන කොයිලත් මොහොර දාගෙන ඉන්නේ. ලංකාවේ ඉන්න ඔක්කොම මොහොර දාලා අපි දිහා බලන්නේ නිකන් මොහොර දාපු නැති එක හරකෙක් දිහා බලනවා වගේ. චීනේ එන ගාණක් මැරෙනවා ගාණක්වත් නැහැ කවුරක්වත් කිව්වේ නැහැ. මේ ඇමරිකාවට කොරෝනා ගියා විතරයි මෙන්න නොකොරෝනා දේවල් කෙරෙන්න පටන් ගත්තා. මේ ජනමාධ්‍යයෙන් කරන සෙල්ලම් කරලා මෙහෙම කරනට ඇන්තර නීතිය දාලා මෙහෙම කරනකොට මේ ආමරණ පින්නපාත යන්න එපයි කියලා ඉන්න දෙල්ලා. ඉතින් දැන් කියනවා දැන් හිටියා ඇන්තර නීතියක් දාලා හිටියේදී මොනවද වෙනවා? ඉතින් මිනිස්සු දැන් බලා ඉන්නවා දැන් අර එලිච් එකේ මේක දැන් වැටෙයි දැන් කොරෝනා වැටෙයි කියලා. වැටෙන්නේ එලිච් එකේ බුරුල්ල දිහා හීවලා පිටිපස්සෙන් යනවලු ඇවිද දැන් මේක හෙල්ලි තියෙන වැටේ. නරකට කියනවා නම් කියනවා මේ හරකයි අඹේ දිහත් බලා ඉන්නවලු වගේ. ඒකත් එල්ලි තියෙනවා. වැටෙන්නේ මොන විශ්සුද? ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන ඇතුලේ මේ බාහිරේ කොරෝනා හැල්ල මැරෙන්නේ නැහැ කියලා මං කියන්නේ මැරෙන්න ඉඩ තියෙනවා. මට ඒක දවසක් ඇත්තටම හොන්දටම පාරු වෙච්ච දවස්වල එම්බිසාවක් ආවා. මට සෑහෙන බයක් ආවා. දැන් මල කිලිය හැමදාම හැන්දාවට අතර පස්සෙන් කැවිලා සම්භාහණය කරන දැන් තීරට පැහැදෙනවා. මං ඉදා සම්භාහණය නැතර කරලා වන්දනාට යන එක නතර කරලා මේ සෝෂල් ඩිස්ටන්ස් ගත්තා. ඒ නැත්නම් අපි ඇලි ගලි වාසිනේ කරන්නේ කොච්චර කොරෝනා තිබ්බත්. එතකොට සුදුහාමතුරු කියනවා මට මේ නාසිසම් තියෙන්නේ තමන්ගේ ශරීරයට මෙච්චර ආසයි පොඩ්ඩක් හෙම්බ්‍රිසා හැච්චාම මොච්චර ඩිස්ටන්ස් ගන්න හදනවා. ඕ හෙම්බ්‍රිසා වෙන්නේ නැහැ කොරෝනාවත් එහෙම වියලි කැස්සක් එන්නේ. ඕක වැරදි කියලා. මට තියෙන නාසිසම් කෝක වේදත්
කට්ටියෙන් අයින් වෙන එක හොඳයි නිකන් සාමාන්‍ය හිම්බිරිසාවට කියලා. ඒ හැමෝම කියලා දුන්නා හැබැයි. විනාඩි තප්පර 10ක් හුස්ම ගන්න නැතුව ඉන්න. එතකොට මොකද්ද තත්ත්වේ? දරා ගන්න බැරි තත්ත්වයක් එයි. කොරෝනා තියෙනවනේ. නැත්තම් මොකුත් වෙන්නේ නැහැ. මම ඒ වෙලාවේ තප්පර 10ක් කරනකොට මොකක්වත් උනේ නැහැ. ඉවරයි. ඒ කියන්නේ කොරෝනා නෙවෙයි. දැනගෙන හිටියේ නැහැ. බය නැහැ කියන එක නෙවෙයි මම කියන්නේ. බය තියෙනවා. නමුත් මේ ජනමාධ්‍යයට අහුවෙලා මේ රටක් මේ මානවයේ මේ තියෙන ශිෂ්ටාචාරය කියන අප්‍රිය જાතිය මේ අරන්නේ එපයි කියපු જાතිය ශුන්‍යකාර එපයි කියපු જાතිය රුක්ක මූල එපයි කියපු જાතියට වෙලා තියෙන දේ බලන්න. පස්ස ධම්මං සුධම්මතා ධර්මයේ සුධර්මතාවයේ බලව ඒ නිසා සක්කාය මේ සලායතන නිරෝධය කියන එක සූර්ය බුද්ධ සූර්යදේ බල හිටියට වෙන්නේ නැහැ. ඒක බැලිය යුතු වෙලාවක් තියෙනවා. ඒ ප්‍රිස්මයක් කරා බලන්න ඕනේ නැත්නම් පිළිපිදුවක් කරා බලන්න ඕනේ. ඒ වෙලාවට බලන්න ඕනේ. සූර්යා අන්තක 10ක් 15ක් උඩට ගියාට පස්සේ පේන්නේ නැහැ ඒක. සූර්යා සිටිජේ මට්ටමේ තියෙන්න ඕනේ. ඒකෝර තමයි ආලෝකයක් කැපිලා යන්න පුළුවන්. ඉතින් ඒක හැමදාම තියෙන දේ බලන දෘෂ්ටි කෝණය හැටියට වෙනස් වෙනවා. ඒ නිසා මේ සලායතන විභංගය කියන එක කොහොමද කරන්න කියන එක මෙතනදී ඥානදර්ශනස වෙලා ගත්තේ නැහැ. මෙච්චර ලොකු පොතකුත් ලියලා තවත් විස්තර ඉල්ලන එක වැරදි. නමුත් මට හිතුණා මේ නිවනේ නිවීම සමාලෝචනය කරන වෙලාවේ ඒක අපි අනිකුත් සූත්‍ර සාධක වලින් අරගෙන මේ පොතේ අරගෙන මේ කියන සලායතන විභංගය සලායතන නිරෝධේ නාම රූපපච්චය විඥාන විඥානපච්ච සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලායතන සලායතන පච්චය ඒ කියන සීරීස් එක තමයි ওই භාවනාවේදී හිත සතිමත් වෙනවා කියන එකෙන් කියන්නේ. සතිමත් වෙනකොටත් ලෝක ප්‍රදේශයක සතිමත් වීම සහ එන්ඩෙන්ඩෙන්ඩෙන්ඩ එක ඒකෝදිගත වෙන එක නැත්නම් සමාධි මිශ්‍ර සතියකටපත් වෙන එක නැත්නම් වීර්ය අතහරිමින් සමාධිය අනුග්‍රහ වෙන සතිය ඒක අත්දකලා තියෙන හුඟ දෙනෙක්. කිසි කෙනෙකුට ඒක වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න හෝ අපේක්ෂාවක් නැහැ. මොකද මේ පොත දන්නේ නැති නිසා. පොත දන්නේ නැහැ කියන එක අදහස් කරන්නේ මේ පාලි කටපාඩම් කරන කෙනෙක් නෙවෙයි. අහලා නැතිකම. ඒකට අපි මේ සාකච්ඡා කරන්නේ. ඒකට අපි මේ කමඨාන් සුද්ධ කරන නිසා ඒ තමන් භාවනා කරගෙන යනකොට මේ සතිය අරමුණ මොන තැනකද තියෙන්නේ කියන එක සටහනේද තියෙන්නේ ආකාරයේද තියෙන්නේ ස්වභාව ලක්ෂණෙද තියෙන්නේ සන්තතියේද තියෙන්නේ සාමාන්‍ය ලක්ෂණෙද තියෙන්නේ කියලා ඒ තුන බේරගත්තා නම් මම හිතනවා එයා පිළිගනීවි ඉපදෙන ගාම විදෙනකොටම නිවන් දැකලා තිබිලා තියෙන්නේ කියලා. දැන් තමයි මේක එහෙලි කරලා කියන්න පුළුවන් කියලා. ඉතින් මේ ගැටේ ලිහෙන්න එක දෙයයි තියෙන්නේ නැවත නැවත කියන්න ඕනේ. නැවත නැවත ලියන්න ඕනේ. නැවත නැවත බැනුම් අහන්න ඕනේ. නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ. ඒක සරුවචනංශේ සාකච්ඡා අනුග්‍රහිතය කියලා තියෙනවා. ඒකයි අපි මේ පොය තියෙද්දිත් අද මේ ඒකත් නතර කරලා මේ සාකච්ඡාවට ආවේ. ඉතින් මම මෙතනින් මගේ මේ කටමැත දෙඩවීම නතර කරනවා. කයිවාරුව මං චන්ද්‍රරත්න සාංශින් ඉල්ලා හින්නා තා ටිකක් ඉස්සරහට කියවමු කියලා වෙන කාටරි මොනවාරි කියන්න තියෙනවද දන්නේ නැහැ. විනාඩි 10ක් විතර තියෙනවා. කමල් මොනවද තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ දැනට නම් මේ පැත්තෙන් මුකුත් තියෙනවා කියලා දැනෙන්න දුවිලා නැහැ. ඒ නිසා මම ඉස්සරහටම යන් කියලා යෝජනා කරනවා. ඊට සරණයි. හොඳයි ප්‍රචාරයට බොහොම පිං සිද්ධ වෙනවා අපි යනවා ඉදිරියට. එතකොට කොයිතරම් කාලයක් බද්ධ පරයන්කයෙන්ම මේ සූර්යයා දෙස බලාගෙන හිටියත් සමහර විට කෙනෙකුට අර ධර්මයේ ෂඩ්වර්ණය දකින්න බෑ. නියම දෘෂ්ටි කෝණය සමහර විට අඟලකින් 100කින් කොටසක් වෙන්න පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය වෙනසක්. ඒ වෙනස කළා නම් එකෙනෙහිම තාවදේව අර බාහිය රහතන් වහන්සේ වගේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ෂඩ්වර්ණය දකිනවා. එතකොට මෙන්න මේකයි ධර්මතාව. අර සම්මාදිට්ඨියේ වැදගත්කම විශේෂයෙන්ම ප්‍රකාශ කළේ මක් නිසාද? මේකල බොහොම දෙනෙක් අතර යම්කිසි විදිහක පැටලෙවිල්ලක් තියෙනවා. හදාගත්තු පැටලෙවිල්ලක් තිබෙනවා. ත්‍රිවිධ ශික්ෂාවත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියත් කොහොමද ගලපන්නේ කියලා බොහොම දෙනෙක් අහන ප්‍රශ්නයක්. ත්‍රිවිධ ශික්ෂාව කියලා ගත්තාම සීල සමාධි ප්‍රඥා. ප්‍රඥාව අගටයි තියෙන්නේ. ඉස්සෙල්ලා ශීලය පුරාගෙන ගිහිල්ලා ඊළඟට සමාධිය වඩනවා. සමාධිය වඩාගෙන ගිහිල්ලා අන්තිමට තමයි ප්‍රඥාව. එතකන් හිතන්න ඕන නැහැ ප්‍රඥාවක් ගැන. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ එහෙම නොවේයි කියලා තියෙන්නේ. සම්මාදිට්ඨිය මුලටම වෙන එකක් තබා බුදු පියාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයේ පුනපුනා නැවතත් අවධාරණාත්මකව ප්‍රකාශ කරනවා తත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගම. මහණෙනි එහිලා සම්මාදිට්ඨියම පූර්වාංගමය පෙරටු වෙනවා කියලා.
වෙන එකක් තබා ශීලාදී ගුණධර්ම පිළිබඳව ප්‍රකාශ කරන ඡේදවලක් තියෙනවා සම්මා දිට්ඨි පුබ්බංගම. සීලාදී දේවල් පිළිබඳව පවා හොඳට බැලුවොත් මහා චත්තාරීසක සූත්‍රයේ ප්‍රකාශ වෙනවා සම්මා දිට්ඨිය පූර්වාංගමයි. එතකොට අපි කොහොමද මේක ගලපන්නේ? ආරෂ්ඨාංග මාර්ගයේ මුලටම දාලා තියෙන පඤ්ඤා කොටසට අයිති මේ සම්මා දිට්ඨිය. ඒක බොහොම ප්‍රකට කාරණයක්. සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක ප්‍රඥා ස්කන්ධයට ගැලෙනවයි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග තුන සීල ස්කන්ධයට හසු වෙනවය. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුන සමාධි ස්කන්ධයට අයිතිය කියලා. ඉතින් ඔය විදිහට ඉස්සෙල්ලාම ප්‍රඥාව, ඊළඟට ශීලය, ඊළඟට සමාධිය, ආරෂ්ඨාංග මාර්ගය. නමුත් මේ ස්කන්ධ තුන ගැන බලනකොට ශීලය මුලට, සමාධිය දෙවනියට, ප්‍රඥාව අගට. මෙතනදිත් අපට උපකාර වෙනවා මැදුම් සංගයේ චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ විසාක උපාසකතුමාට දෙන පිළිතුර. විසාක උපාසකතුමා ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේගෙන් විමසනවා ආර්යාවෙනි මේ ආරෂ්ඨාංග මාර්ගයෙන් මේ ත්‍රිවිධ ස්කන්ධය සීල සමාධි ප්‍රඥා සංග්‍රහිත වුණාද? එහෙම නැත්නම් ත්‍රිවිධ ස්කන්ධයෙන් ආරෂ්ඨාංග මාර්ගය සම්පූර්ණ වුණාද? ඒ කාලෙත් මේ විදිහේ ප්‍රශ්න කරපු අය ඉන්නේ නැති. ඒකයි එහෙම අහලා තියෙන්නේ. ආරෂ්ඨාංග මාර්ගයෙන් ත්‍රිවිධ ස්කන්ධය සම්පූර්ණ වුණාද? එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වලින් ආරෂ්ඨාංග මාර්ගය සම්පූර්ණ වෙනවද? එතකොට ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ දෙන පිළිතුර ඇවත් විසාකය ආරෂ්ඨාංග මාර්ගයෙන් ත්‍රිවිධ ශික්ෂාව සංග්‍රහිත වුණා නොවේ. සකස් වුණා නොවේ. ත්‍රිවිධ ශික්ෂා වෙනුයි ආරෂ්ඨාංග මාර්ගයේ සංග්‍රහිත වෙලා තියෙන්නේ. සමහර විට මේක තවමත් පැටලෙවිල්ලක් තිබෙන්න පුළුවන්. සමහර විට මේකේ තවමත් පැටලෙවිල්ලක් තිබෙන්න පුළුවන්. අපි ඒක නිසා මේ පැටලෙවිල්ල අවබෝධයෙන්ව තේරුම් ගත යුතු එකක් නිසා මේකට තවත් පැටලෙවිල්ලක් එකතු කරමු. පටවල් තුනකින් අඹරපු කඹයක් දිගේ ඉහළට නගින්නට උත්සාහ කරන කෙනෙකුගේ ඇඟිලි තුඩු සමහර විට පළවෙනි පට, සමහර විට දෙවෙනි පට, සමහර විට තුන්වෙනි පට අල්ලනවා. ඒ නගින උත්සාහයේදී මේ පටවල් වල 1 2 3 කියන මේ අංක පිළිවෙල ගැන මේ ගැන පැටලෙවිල්ලක් නැහැ. අර කඹේ දිගේ නගින තැනැත්තට මේ පළවෙනි පටද අහුනේ, දෙවෙනි පටද අහුනේ, තුන්වෙනි පටද කියලා මේවා හොඳට ඇඹරිලා තියෙන්න ඕන. කඹේ දිගේ නගින්න. එතකොට මේ ප්‍රශ්න රාශියක්ම පැන නැගිලා තියෙන්නේ ඉලක්කම් අනුව හිතන්න, සංඛ්‍යා ලේඛන අනුව හිතන්න පුරුදු වුණු එක්තරා විදියක ආකල්පයක් නිසායි. මේ වගේම බුදු පියාණන් වහන්සේගේ මේ ආරෂ්ඨාංග මාර්ගය කියන කඹේ දිගේ ඉහළට නගින ආර්ය ශ්‍රාවකයාට අර සීල සමාධි ප්‍රඥාවලත් ඒ වගේම අර අටඟි මගේ කියන ඒ අංක පිළිවෙල පිළිබඳවත් කිසිම පටලැවිල්ලක් නැහැ. නමුත් යම්සි කෙනෙක් සීල සමාධි ප්‍රඥාවල තිබෙන අංක පිළිවෙල බලලා ඒ අනුව සම්මාදිට්ඨිය ගැන උදාසීන වෙතොත් ඒක පස්සට දැම්මොත් අන්න එතනදී නම් සමහර විට පටලැවිල්ලක් සිද්ධ වෙන්න ඉඩ තිබෙනවා. එතකොට මේ අනුව අපට බාහිර සූත්‍රයේ වැදගත්කම හිතා ගන්න පුළුවනි. ඊ타ත්ම ගැඹුරින්. මෙතෙන්දිත් මම බාධා කරනවා මේ චන්ද්‍රතාමතෝ මේ කියවන්න පටන් ගන්න පළවෙනි හරියදීම ඒ කියනවා මේ අර ධර්මයේ ෂඩ්වර්ණ දකින්න බෑ. නියම දෘෂ්ටි කෝණය සමහර විට අඟලකින් 100කින් කොටසක් වෙන්න පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය වෙනසක්. ඒ වෙනස කළා නම් එකෙනෙහිම තාවදීව අර බාහිරාතන් වහන්සේ වගේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ෂඩ්වර්ණේ දකින්න කියලා. ඉතින් මේ වගේ මේ දකින්න මොහොත හැම කෙනෙක්ම කට අරගෙන බලා ඉන්න කොයි වෙලාවේද මට ඒ දැකීම වෙන්නේ කියලා. කොයි වෙලාවද මට ඔළුවට ඇපල් ගෙඩියක් කඩලා මේ ගුරුත්වාකර්ෂණය වැටෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ඒ මොහොත තමයි මේ ජනමාධ්‍ය කියන්නේ. ඒ මොහොත තමයි මේ සෝබනේ කියන්නේ. ඒ මොහොත තමයි මාකටිං වලට යන්නේ. නමුත් එතෙන් දෙනකන් ආපු ගමනේ දිග ගමනකින් ඒක පොඩ්ඩක් දැකපු ගමන් මේ දුක වෙනසක් ඒ මනුස්සයට සිද්ධ වෙනවා. ඉතින් මේ ත්‍රිපිටකයේ තියෙන වෙනස වෙච්ච තැන විතරයි. නමුත් මේ දිගට එන ගමන මේ මනුස්සයා කොච්චරක් ඒ සඳහා දුෂ්කරවත පුරන්නේද්ද සීල සමාධි ප්‍රඥා පුරන්නේද්ද ඔක්කොගෙම කෙලවර වෙන එක තමයි අපි දන්නවා සිකප්පත්ත කියලා කියනවා. කෙලවර පැමිණීම කියලා කියනවා. ඒක තමයි ඔය තාව දේව ඒ වෙලාවේ සිද්ධ වෙනවයි කිය. ඉතින් අර භාවනා කරන කෙනත් මේ බටහිර අධ්‍යාපන ක්‍රමය නිසා ලාභ ලබන්න ව්‍යාපාර කරනකොට මේ ආයෝජනය කරනකොටම ලාභ ලබන්න ඉල්ලන ගතිය හරිම රැඩිකල්. ඉන්නේ කිරීම සඳහා කරන්නේ. Taman සම්ප්‍රදාන කුල වැඩේ කරන්න මේ
මේ සුදුහාමුදුරුවෝ කියනවා මේ වගේ පද්ධතියක ඉන්නකොට කෙනෙක් වතපිලිවෙතට කොච්චර වෙලා යදනවද? කොච්චර ගුරුවරුන්ට සලකනවද? ඒ දේ කෙරෙන්න ඕනේ. ඒවට කියනවා මඩි කොන්සර්වටිව් ඒ සම්ප්‍රදාන කුල වැඩේ කරනවා. එයන් ඇහුවොත් මේ වත කරන වෙලාවෙ උඹට මේ පොතක් කියව ගන්න තිබුණානේ. උඹට කියලා භාවනා කරන්න තිබුණානේ කියලා. හොඳයි ඉතින් ඔයා පොතක් කියව ගන්න මම වත කරන්නම් කියලා මේදී දකින්න පුළුවන්. ඔය බටහිර ආයතනවල බටහිර මොනැස්ට්‍රීස් වල ඔක්කොමලා පැయ్యෝ. ඔක්කොමලා පැయ్యෝ. එක්කෙනෙක්වත් මේ ආයතනයේ පැවැත්ම පිළිබඳව තියෙන සම්ප්‍රදාය කරු කරන්නේ නැහැ. කියන පොතේ කෙලිම ගන්න පුළුවන් නම් IT information technology නැත්නම් artificial intelligence ගන්න පුළුවන් නම් මොකට ඒවත පුරවන්නේ? වත හිල් වෙලා. කරන්න ඕනේ නැහැ. මේ දෙක තේරුම් අරගන්න කට්ටියත් මේ පද්ධතිය වලත් ඉන්නවා. ඒ පද්ධතිය වලත් ඉන්නවා. ඒ තේරුම් ගන්න කට්ටිය තමයි ලොකු සාංශය අවුරුදු 60කට විතර ඉස්සෙල්ලා මේ යෝගාශ්‍රම සංස්ථාව කියලා එකක් හදලා කමක් නැහැ ඔය හදිසි යන කට්ටිය ගියාවයි මම ජමා කරත්තකාරයා මේකයි මගේ බර භාගේ පැයට හැතපුමයි වේගේ ඔයලා හන්දට යන්න හදනවා යන්න කට්ටිය ගියාවයි අපි මේට ඉබ්බයාවයි රණ්ඩු වගේ අපි ඕව අනු ගන්නවා අපි හැමදාම කාලසටහන කරනවා හැමදාම වතපිලිවෙත කරනවා පොඩ්ඩක් භාවනාත් කරනවා ලාවට වගේ ඒකලගෙන හැම වෙලාවෙම සතියෙන් ඉන්න අඟවන්නත් එපා භාවනා කරනවා කියලා. ඉතින් එතකොට විතර ගමනක් තියෙනවා. එතකොට එක සැරේ නිවන් දකින්නව නෙවෙයි. කියනකොට නම් කියන්නේ එහෙම තමයි. මේ නිසන් වල විලේ පියුම් පිපේවා කියලා පිපෙයි. ඕම ඉන්නකොට පිපෙයි කට්ටි පිට ඉඳගෙන විවලට චූ කර කර හිටපල්ලා. එතකොට පිපෙයි. එතකොට මොකද යටින් ඕජා වෙන්නේ මේ නිලුමට ඕජා වෙන්නේ අර මඩේනේ. මඩෙන් අයින් වෙලා නැහැ. ඉතින් මේ නෙළුමයි මඩ ගොහරුවයි දෙක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඥානසංසය ලොකු උත්සාහයක් කරනවා. මොකද ওই චත්තාරික සූත්‍රය දේශනා කරන විදිහට තස්ස බික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගම කියන කතාව මම වැඩේට බහින කාලේ වෙනකොට 70 ගණන් 80 ගණන් වෙනකොට කටක් කරලා කියන්නේ කිසි කෙනෙක් හිටියේ නෑ ලෝකේ. එතකොට හැබැයි මන් දන්නේ මේ ඥානසංසාව තක්සේරු කරන්න කියන නෙවෙයි ඥාන වීර ස්වාමීන් වහන්සේ සරච්චන්ද්‍ර මහත්තයා එතන ගියාම අධිකාරම් මහත්තයලා. ඒගොල්ලෝ ඒ ආදි බුද්ධ අදහස් පිළිබඳව PhD ලියලා තිබුණ එකක්වත් මේ ඥාන වීර ස්වාමීන් කියන්නේ බුද්ධ ලිහිටි මේ ඇමරිකන් නාම ඉංග්‍රීසි ආමතුරු ඥාන වීර නෑ එයා නෙවෙයි ඥාන වීර හම්බුර කියලා කියන්නේ ග්ලීරින්ද පාත් පොත ලිව්වේ ඒ ස්වාමීන් වහන්සේ මේක කියලා තිබ්බා ඒ ශාංශය කියලා තිබ්බේ මේට්‍රික්ස් මැතමැටික්ස් අලුව. ඒක පැහැදිලිවම පේනවා ඥානන්ද ශාංශේ තොරතුරු අරන් තියෙනවා. පස්සේ මම පොතත් අරන් ගිහලා ඒ ශාංශට කිව්වා මෙන්න ශාංශේ ඌව ඉච්චර වටින්නේ කියලා ඥාන ශාංශේ ඉච්චරම ලොකු අගයක් කෙරුවේ නෑ. හැබැයි හොඳටම පෙන්නලා තිබුණා මේ සීල සමාධි ප්‍රඥා සීල සමාධි වශයෙන් කරකැවිල්ලක් සිද්ධ වෙනවා. ඒව පිළිබඳව ඒ ශාංශ බල්ලා තුන ඒ ශාංශ ඥානමෝලි හැමරොත් එක්ක එකට ලංකාවට ආවිල්ලා පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ මේ ශාංශ කෙලිම භාවනා කරා ඥානමෝලි හැමරොත් විසුද්ධි මාර්ගයේ සිංහලට දැම්ම සමාවෙන්ට ඉංග්‍රීසියට දැම්ම විශාල වෙනසක් ඇති කරා. ඒ ශාංශ තමයි ඉස්සරළම බටහිරට මේ පණිවිඩය අරගෙන ගියේ. ඒ අනුවගේ පළවෙනි පැවිද්දා සිංහලයා ඥානන්ද ශාංශේ. ඥානාරාම ශාංශේ ගත්තේ ඒ ප්‍රභාවවල නෙවෙයි. ඒ ශාංශගතේ සංස්කෘත ප්‍රභාවවල. ඒ ශාංශර ඥාන වීර හාමුදුරන්ගේ හෝ සරච්චන්ද්‍ර මහත්තයාගේ හෝ අධිකාරම් මහත්තයාගේ පොත් කියවලා දැනුමක් ඥානාරාම ශාංශර තිබුණේ නැහැ. මේ දෙන්න අතර ලොකු සමவாயයක් ආවා. ඇයිලා ඥානාරාම ස්වාමීන් වහන්සේට ඥානන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ නෑ. ඒක ඥානන්ද වටාත් ගන්න කියන්න මේ මිසුට ලයිස්තු කටපාඩම් කර කර ඉන්න එපා භාවනා කරන්න කියලා. එතකොට තමයි නිවනේ නිවීම එළියට ආවේ. ඒ වෙලාවට තමයි අපි ගිහියෝ වගේ ඇවිල්ලා තාම මේ රැවුල බුරිය ගාවට තියේදී කොණ්ඩේ අර මේ කොණ්ඩයාගේ සයිස් එකට වැඩි කොණ්ඩේ තිබුණා මට. මේ ළඟදී නැති උනේ කවුද? දැරණියක නැතිවලා දන්නේ නේ. මං යනකොට මේ කාමරේ හිටියේ. මේ ළඟදී නැති උනා. මේ ඇවිල්ලා ගියා මට චතුමාතුක පූජා කරලා ගියා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ එන්න වෙලේ. ඊට පස්සේ පොයේ දවසේ පන්සලට ගිහලා පන්සලේ නැතිලා. එයාට වැඩි කොණ්ඩේ තියුණා මගේ. ඉතින් එනකොට මේ කතාවල් යනවා. මේ චත්තාරිසික සූත්‍රයේ මේ කොහොමද සම්මාදිට්ඨි පූර්වාංග වෙන්නේ? අපිට මේක අපබ්‍රංශයි. තේරෙන්නේ නැහැ. ඒ උනට කිව්වා මේක ලියමු ස්වාමීන් වහන්සේ දන්න දෙයකට නෙවෙයි අර පොඩියෙකුට මණිකක් හම්බෙච්චාම කියනවා වගේ. දැන් අද වෙනකොට ඊට වැඩිය ගොඩාක් කුසියම්මලා පවා
එහෙම නැත්නම් සාමාන්‍ය අබෞද්ධය පව කියවන්න පටන් ගන්නවා. ඒ නිසා අපි මේ කාලය අතර වෙනස පුංචි කළ සලකන්න නරකයි. නමුත් කෙසේ නමුත් මේ එක මොහොතක නිවන් දකින්නවා කියන එක මිතාවදේව කියන වචනේ මේ බාහ්‍ය දාර්ශනිකයේ දේශනාවට හුඟක් කට්ටිය කැමති ඒකයි. ඒකට බටහිර මේ අරාබිනිසොල්ලාසියෙන් ගත්ත ආදර්ශයක් තියෙනවා. මේ අරාබිනිසොල්ලාසේ වෙන්න බෑ මම හිතන්නේ කොහෙන් හරි වෙන්නේ නැති ඔටුවේගේ පිටට පිදුරු පටවන්න පටන් අරගත්තොත් පටවල තව එක පිදුරු ගහක් දාපු ගමන් කොන්ද කැඩෙනවා. අන්තිමටම කොන්ද කඩන පිදුරු ගහලු හොයන්නේ ඔක්කොමලා. ඉතින් එක්කෙනකම් පටවල තියෙන්නේ කොන්ද කැඩීද නොකැඩීද කියලා. ඒතර ඒ නස්රුදීන්ලා ඔක්කොම නිසොල්ලාසේ තමයි. ඒ කියන්නේ අරාබියේ කතා කොන්ද කැඩෙන අවසාන පිදුරු ගහ. ඉතින් අපි ඔක්කොම මේ අන්තිම පිදුරු ගහ බල ඒක මහා ආශ්චර්ය පිදුරු ගහක් නෙවෙයි පිදුරු ගහකින් බූරුවෙක්ගේ ඔටුවේගේ කොන්ද කැඩෙනවා. බූරුවේ කොන්දෙන් පුළුවන් පිදුරු ගහ කඩන්න. නැත් එතෙක් දාලා ඌ ඉන්නේ දැන් ඉතින් අර කක්ක චූ පිට වෙන තරම්කම මේ පිට පටවල තව එක පිදුරු ගහක් දාපුවම කඩලා යනවා. ඉතින් ඒක තමයි මේ තාවදේව කියන්නේ. ඒක හයිලයිට් කරලා පෙන්වන එක මාකටිං කියලා අපි කියන්නේ. සෝබනේ කියලා කියන්නේ. ඒක නැතුව නෙවෙයි ත්‍රිපිටකයේ අවුරුදු 45ක් බුදුන්සේ දේශනා කරපු ඔක්කොම නෑ ඕකේ. ඕකේ තියෙන අන්නේ වගේ හියටස් එක විතරයි. එහෙම නැත්නම් සිකප්පත්ත තත්ත්වය විතරයි. අපි ඒකෙන් අනිත්‍යව හිතන්න යන්න නරකයි. මම මේ විවේචනය කරන නෙවෙයි. නමුත් එතකොට කියනවා බාහ්‍ය දාර්ශනිකය වගේ එකපාරට අවබෝධයක් එනවා. ඒකට බටහිර කියන්නේ quick enlightenment. Zen බුද්ධාගම කියන්නේ සටෝරි කියලා. ඉතින් එකපාරට අපිට sudden enlightenment එකක් එකපාරට ඉලෙක්ට්‍රික් තේරුමක් එන්න බඩයි. නිවනම නෙවෙයි. හැබැයි ඒ වගේ පුරු පන යන්න පටන් අර ගන්නවා. අඩේ ඊයේ සමාධිය හරි ගියනේ අද හරි කියන්නේ. ඊයේ මේම කරලා අපි අද හොඳයිනේ. අද මෙහෙම වුණ කියලා අපිට අපේම ඒ කම්බිනේෂන් එක හරහා එක එක පැතියට පොඩි ඒවට කියන්නේ ඉලෙක්ට්‍රික් කියලා කියනවා. ඉම්ප්‍රොම්ප්ට් කියලා කියනවා. එක පාරට සඩන් අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ පුදුට ප්‍රමාණ කරන්න බෑ. දන්නේ නොදන්න ශේෂයකට යවෙන්නේ. හැබැයි යම් තැනකදී තේරෙනවා අද නම් වෙනසක් වුණා අපහු යන්නේ නැති එකක් කියලා. නැත්තම් හිතනවා මේක වුණා අදට නම් ලොකු වෙනසක්. හැබැයි පහුවෙද්ද බලනකොට ඒක නැහැ. තිබුණ තැනක ලකුණුත් නැහැ. දවසක සිද්ධ වෙනවා ඒකේ ආපහු නොවන ඉරිවර්ටිබල් එහෙම නැත්තම් මාර්ග ඥාන කියලා කියන්නේ. ඒ වගේ දෙයකට ඒක මේ කාටවත් වෙන් කරන්න බෑ. ඊට ඉස්සෙල්ලා වෙච්ච අත්දැකීමයි මේකයි මේක මාර්ග ඥානයක් වුණා. මේක පිසුරු ගහ මෙතනින් කොන්ද කැඩුවා මෙතන කොන්ද කැඩුවේ නැහැ කියන එක එහෙම හිතන්න බෑ. ඒක මේ ලියන්න උත්සාහ කරලා තිබුණා. මේ ළඟදී මේ බන්ති ගුණරත්න ලියලා තිබුණා ධ්‍යානයක් ඇති කිරීමේදී ධ්‍යානාංග පිළිබඳව ලියලා මෙහෙම තියෙනවා නම් පළවෙනි ධ්‍යානෙ මෙහෙම තියෙනවා නම් දෙක මෙහෙම තියෙනවා නම් තුන කියලා ඉසංශ PhD එකක් දීලා තියෙනවා. ඉතින් මම කියවලා බැලුවා මහසිසාරගේ පොත් කියවලා 1800 විපස්සනා කියලා දීලා තියෙන එක එක ඥානයක් ලබන්න මෙහෙමයි නැත්te මෙහෙමයි මැද මෙහෙමයි මුල මෙහෙමයි අග මෙහෙමයි කියලා. ඉතින් මේ ඔක්කොම බලනකොට ප්‍රපංච. ඒ මොනක්වත් නොවි සෝවන් වෙලා ඉඳ ඉඳ තියෙනවා. ඔක්කොම දැනගත්තා සෝවන් කියලා කිව්වත් නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒක බුදුන්සේ අඹ උපමාවෙන් කියලා තියෙන සමහර පටන් ගන්නකොටම කහ පාටයි හැබැයි ගෙඩිය අමුයි. සමහර අඹ පටන් ගන්නකොට කොළ පාටයි ඉදෙනකොට කහ පාටයි ඒක ඉදිලා. ඉතින් අඹේ දිහා බැලලා කියන්න බෑ විලාඩ් වගේ ගෙඩිය වල පාට වෙනස්. ඉදිච්චාම කහ පාටයි කියන වචාව කියන්න බෑ. විලේ උපමාවක් කියන බැලුව බැලමට විල නොගැඹුරුව පෙන්වන්නට ගැඹුරු වෙන්න පුළුවන්. බැලුව බැලමට ගැඹුරු බව පේන්නත් පුළුවන්. බැලුව බැලමට ගැඹුරු පෙන්වන්නට තුනී වෙන්නත් පුළුවන්. ආන්නේ වගේ මේක අද ඕන වෙලා තියෙනවා මේ මිනිසුන්ගේ මාන්නේ වැඩි නිසා. මිනිසුන්ට හරියටම ඕනේ මම අරයට වැඩිය සෝවාන්ද නැත්නම් අරයා සෝවාන් නැහැ මම සෝවාන්ද කියලා කියන්නේ මේ අවශ්‍යතාවය. ඉතින් ඒක බුදුතිපුර දිනන් තියෙනවා. පහු වෙනකොට ඒකත් නැති වෙලා යනවා. ඒකෙමත් ඇති වෙන ඔය කික් එක නැති වෙලා යනවා. ඒකකොට මේ මිනිස්යාට කියන්න අල්ලපගේ සමාජයට කියන්න බෑ භාවනා කරපන් කියලා මොනවා ලබන්නේ. ඉස්සෙන සෝවාන් වෙන්නවත් කියත හැකිනේ. සෝවාන් වෙච්චාම මේ කියන්න පුළුවන්. මෙහෙම බලනකොට ඕන් සෝවාන් වෙච්ච එකනේ කොන සිල්පදයක් කරනවා. මල්ලා කෙලියයි මුළු සෝවාන් ලෝකෙම හෙල්ලුම් කාලා. ඉතින් කට්ටිය එන අප්සෙට් එහෙම වෙන්න බෑනේ. එක්ක එයා අයින් කරලා කතා කරලා ඒක සෝවාන් අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් එයා පිළිගන්න ඕනේ. ඉතින් එන්න වලි. රතන සූත්‍රයේ ගාථා 3ක් තියෙනවා. යං කිංච කම්මං කරෝති පාපකං කායේන වාචා උද්දචේතාව අබබ්බෝසෝ දස පටිච්චාදාය අබබ්බතාදිට පදස්ස උත්තා. ඊට ඉස්සෙල්ලා මොකක්ද තියෙන්නේ මේ සහවස්ස දසන සම්පදාය තයසු ධම්මා ජයිතා භවන්තු. සක්කාය දිට්ඨි විචිකිච්ඡ සංච සීලබ්බතං වාපි අදච්ච කි. ඊට ඉස්සෙල්ලා ගාතා මොකද්ද?
චතු ඒකේචි යේ අරිය සත්‍යන විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශිතානි කිංචාවිතේ යොන්ති බුසප්පමත්තා අන්සේ බවන් අට්ටමං ආදී කොච්චර අපරාධයක් එයා කෙරුවත් හත්වෙනි ආත්මෙන් එහාට යන්නේ නැහැ කියලා තියෙනවා. ඒතර මේ කියන්නේ බුසප්ප මත්ත අපමත කියන ප්‍රමාදේ. බුසප්ප මත්තා අධික ප්‍රමාදයක් සෝවන් වෙලා එයා වෙනකොට. ඉතී ගාතපද තුනේම තියෙනවා. එයා ඒ මෙච්චර දියුණු වෙච්ච එකනාතිත් මේ තරම් වැරදි වෙන්න පුළුවන්. චචා විඨානානේ අබබ්බෝ කාතුන් ඒ ආනන්තරිය අකුසල කර්ම 6 විතර යට කරන්න බැරි. අනිත් කරත හැකි. ඒකට ඒ මිනිස්සයත් අප්සෙට් වෙනවනේ. බලහින්න මිනිස්සයත් අප්සෙට් ගුරුනාන්සේ හරියටම අප්සෙට් වෙනවා. ඒකට නිස්සන්න හරියම ප්‍රසිද්ධයි. නිස්සන්න වනේ කට්ටිය සෝවාන් සකදාගාමි දීලා අන්තිම ගුරුවරුන්ට වෙච්ච දේ. ඒව යටමේස සාකච්ඡා තියන්නේ වෙලාවට වටමේස සාකච්ඡා නෙවෙයි. මේ අරයට මේ වෙලා මේ වෙලා ඒ වුණාට මේම කරලානේ. එහෙම එහෙනම් අපි එනම් ප්‍රකාශයක් කරමු ඔක්කොම අස්සම් කරලා එයා එනම් එහෙම වෙලා නැහැ කියලා. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ මේ හදිසි නිවන් දැකීම. එහෙම නැත්නම් මේ තාව දේව එක වෙලාවෙ නිවන් දැක්කයි කියලා ඒ හදිස්සි එක සිද්ධියකින් ගන්න මොකද්ද තියෙන හදිස්සිය? ඔක දිගට කරගෙන යන්න. එතකොට අපිට පුළුවන් මේකේ කෙලවරක් දකින්න. ඉතින් ඒ තරම් ඉවසීමක් නැහැ. නමුත් මේ වගේ 30ක් 40ක් එක තැනලා භාවනා කරනකොට අපිට වාතාවරණය හැදෙනවා. අපි දන්නවා අපිට වැඩි ගුණවත් උතුමන් ඉන්නවා කියාපාන්නේ නැහැ. ඉතින් අපිට ප්‍රශ්න නැහැ නේ. අපිට අපි ළඟ කියාපාන ගතිය තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් අන්නේම තැනක ඉඳ ලැබෙන උනත් ලාභයි. කොහොම නමුත් මම හිතන්නේ අපි හිතුවට වැඩි වෙලා ආරම් තියෙනවා. ඔය චන්දරත්න ආමතුරුන් ඉල්ලීමක් තියෙනවා. තව විනාඩි 3ක් ඉල්ලනවා. මේ මුළු මහත් සද්ධර්මයේම අර්ථ සමුදාය කෙටියෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කාලේ හිතන්න වගේ නිවන් පුරයට ඇතුළු වෙන්න අවශ්‍ය සංඥා ගොඩවල් කිසිවක් මෙතන නැහැ. සාමාන්‍යයෙන් ලෝකයා හිතන්නේ නිවන් පුරයට ඇතුළු වීමට සුදුසුකමක් වශයෙන් සංඥා ගොඩක් එකතු කරගෙන යන්න ඕන කියලා. නමුත් මෙතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම සංඥා අනුසයෙන් හිත මුදා ගැනීමක්. සංඥා නානුසෙන්ති කියලා කියන්නේ. ඒ විදිහට සංඥා අනුසයෙන් සිත මුදා ගැනීමේ ප්‍රතිපදාවකුයි මේ බාහ්‍ය සූත්‍රයේ අඩංගු වෙලා තියෙන්නේ. දිත්තේ දිත්ත මත්තං ආදී වශයෙන් ප්‍රකාශ වෙන්නේ. අමුතුවෙන් ගොඩ ගහ ගන්න දෙයක් නොවේ. ආගන්තුක උපක්ලේශ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ උපක්ලේශ කියන ටික පමණක් නොවේ. මේ අපේ සිත්වල මේ දීර්ඝ සංසාරයේ ආශ්‍රව ශක්තිය නිසා ඇලිලා බැඳිලා තියෙන මේ මලකඩ රාශිය. ඒවාට ලෝකයා දැනුම කියලා කියන ඥානය කියලා කියන මේ සංඥා ගොඩත් ඇතුළත්. ඉලක්කම් පවා ඒකට අයිති. මේ හැම දෙයක්ම ගැලවිලා යන ඒ ධර්මතාව තමයි බුදු පියාණන් වහන්සේ මේ කෙටියෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒක නිසා මේක වෝහාර දේශනා කියලා හෝ මේවා සාමාන්‍ය සම්මුති දේශනා කියලා හෝ ඒ විදිහට නොතකා හැරීමට සුළු කොට තැකීමට කිසිම හේතුවක් නැහැ. මේ උදාන සූත්‍රය කෙනෙකුට ඇත්ත වශයෙන්ම උදානයක් අනන්න තරම් වටිනා සූත්‍ර දේශනාවක්. හොඳයි එතකොට අපි පාල්සෙන දේශනා නිමාවයි සටහන් කරන්නේ. අපි අනිත් දවස ගැන කතා කරනවා නම් මීගාව 16 වෙනි දේශනාව පවත්වනයි කියලා. ඉතින් ඥානසංශික හොඳම කිට්ටුවන්ත කෙනෙක් කියනවා. ඔය ඥාන දාමතුරු එහෙම කියනවා මෙච්චර ලොකු පොතක් ලිව්වයි කියලා. නිවන ගැන. ඔච්චර කියන්න දෙයක් නැත්තේ නේ. ඔච්චර වටවලල්ල යන්න දෙයක් නැහැ. හැබැයි අපි ඒක එහෙම කියන්නේ නැහැ. අපි ඒක අරගෙන අපිට දන්න පුළුවන් විදිහට අපි ඒක සාකච්ඡා කරමින් අපි විවේචනය කරනවා නෙවෙයි සම්මන්ත්‍රණ සාකච්ඡාවට ලක් කරනවා. ඉතින් ඒ නිසා ඇයි එහෙම මේ ඉලක්කම් වලින් වැඩි විස්තර කරනවා නම් ඇයි මෙච්චර ලොකු පොතක් ලියන්නේ නිවන ගැන කියලා කියන්න පුළුවන්. නමුත් ඒක මේ ප්‍රකාශ කිරීමෙන් අපි සාකච්ඡා නිමාව සටහන් කරනවා. අපි ප්‍රශ්න තියෙනවා ඊගාසරයට ගන්න. අපි මෙතන මේ සිංහල මාධ්‍ය සාකච්ඡාව මෙතනින් අපි නතර කරනවා. ඊට පස්සේ අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් පටන් අර ගන්නවා මේ සාකච්ඡාව. ඉතින් ඒක නිසා කැමති කෙනෙකුට ඒ කියන්නේ මේ මට වගේ ඉංග්‍රීසි සිංහල දෙකම තේරෙන කෙනෙකුට ඉන්න පුළුවන්. ඒ තේරෙන්නේ නැත්නම් ඒත් ඉන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ එනවා මේ අපි ගියේ නැත්නම් ඉන්නේ සුදු යක්ක සුදු සත්තු. ඒ සුදු ආම්තරෝ එහෙම එන්නේ නැහැ. මේක නිසා කට්ටිය නැගිටලා යනවා වගේ පෙන්නලා ආයෙ වාඩි වෙන්න ඕනේ. නැත්නම් මේ දෙන්න ඉන්නේ. කට්ටිය නෑ ඉංග්‍රීසි මාධ්‍යයේ අපේ බුද්ධරකිත ආම්තරෝ ජර්මන් මහත්තයා විතරයි ඉන්නේ. ඒ නිසා මේ ලයින් ගෲප් එකේ කට්ටියට පොඩ්ඩක් ඉවසන්න සුළු වේලාවකින් අපි
ඉංග්‍රීසි මාධ්‍යයෙන් පටන් ගන්න. ඒකට ප්‍රශ්නෙට අපි සාදර වෙමු. ඒ නිසා අපි මේ සතිವಾರයේ නිමාව සටහන් කරමින් සම්ප්‍රදාන කුලව පින් අනුමෝදන් කිරීම ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනාට පෙළඹෙමු. ඊතාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පත